ආයිබෝවන් මහජන දිනය සජීවී දේශපාලන සංවාදයේ සමගයි ඔබ අදත් එක්වන්නේ මහමැතිවරණය සඳහා දින ලංවනවත් සමගම මැතිවරණ වේදිකාව ඉතාමත්ම උණුසුම් වෙමින් තිබෙනවා. ඒ අනුව ජනතා හඬට වේදිකාවක් සපයමින් අප අද දිනේදීත් සූදානම් වනවා සුවිශේෂී දේශපාලන චරිතයක් සමගින් ඍජුවම කතාබහක නිරත වන්නට. ඒ සඳහා මත් සමගින් අද දිනේ සුපුරුදු පරිදි එකතු වෙනවා උදේශිකා. ආයිබෝන් උදේශිකා. ආයිබෝන් රංගන. චාමර එකතු වෙනවා. ආයිබෝන් චාමර. ආයිබෝන්. අද දිනේදී අපත් සමගින් මේ කතා බහ සඳහා එක්වන්නේ අමාත්‍ය විමල් වීරවංශ මහතා. ආයිබෝන් අමාත්‍යතුමනි. ආයිබෝන්. චාමර. අපි අමාත්‍යතුමනි වැඩසටහන ඇතුළතදී දේශපාලන අතීතය වර්තමානයේ සහ අනාගතය තුන ගලපමින් කතා කරන්නේ. අතීතයෙන් පටන් ගත්තොත් ඔබ ජවිපෙන් ඉවත් වුණු තැනින් පටන් ගත්තොත් ඔබ ජවිපේ ගන්න තීරණයට මත්තෙන් ඉවත් වෙනවා. එදා හිටි තැන ඉවත් නොවී සිටියා නම් අද ඔබේ දේශපාලන ගමන මීට වැඩිය ජාතික නායකත්වයක් කරා ගිහින් තියෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? මම ඉවත් වෙච්ච එක වඩා නිවැරදි කියලා පසුව සෝමාංශ අමරසිංහ සහෝදරයා ඉවත් වීමෙනුත් සනාථ වුණා. සෝමාංශ අමරසිංහ සහෝදරයා මම ඉවත් වෙන විට මාව අනුමත නොකරපු කෙනෙක්. මගේ ඉවත් වීම වැරදි කියලා ප්‍රකාශ කරපු කෙනෙක්. හැබැයි අවසානයේ ඔහුටත් සිද්ධ වුණා ඉවත් වෙන්න. ඔහු එළියට ඇවිල්ලා ඔහු තමයි රතුවලි පැටව කියන හැඳින්වීම පාවිච්චි කළේ. මම නෙවෙයි ඇත්තටම. ඒකේ නිර්මාතෘ සෝමාංශ අමරසිංහ සහෝදරයා. රතුවලි පැටව කියලා කිව්වේ ගොඩාක් කරුණු ඇතුව. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ උප කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා 4 දිනකගේ කල්ලියක් ගැන එතුමා කිව්වේ. ඉතින් ඒකෙනුත් සනාථ වුණා මම ඉවත් වෙච්ච එක දේශපාලනික වශයෙන් නිවැරදි කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අද භාවිතය ඒක කිසිසේත්ම මේ රටට මිතුරු භාවිතාවක් නෙවෙයි. මේ රටේ ඒකීය භාවයට හෝ ජාතික ආරක්ෂාවට හෝ රාජ්‍ය බල ගන්නවන්න හෝ රටට හිතකර භාවිතාවක් නෙවෙයි. ඔවුන් අද ඇත්තටම ගත්තොත් රාජ්‍ය නොවන සංවිධානයකයි ඔවුන්ගේ අතරයි වෙනසක් නැහැ. අද ඔවුන්ට විදග්ධයෝ හැටියට විද්වතුන් හැටියට ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න මහත්තුරු. ඔබත් ඒ කාලේ අවසාන වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වලට පටහැනිවද ක්‍රියාත්මක වෙමින් හිටියේ? නෑ. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ මූලික ප්‍රතිපත්ති වලට පටහැනිව යමින් තිබෙන බව දැකපු නිසා උපාය මාර්ගිකව ඒක වැරදි බව තේරුම් ගත්තු නිසා ඒක වෙනස් කරන්න උත්සාහ කළා. ඒ උපාය මාර්ගයට අනුකූල උපක්‍රම තෝරන තත්වයකට ගේන්න උත්සාහ කළා. ඉතින් මේ මතාරගලදී විශේෂයෙන්ම 2005 ජනාධිපතිවරණයට අදාළව ඉන් පසුව ගනු ලැබූ සමහර පියවරවලට අදාළව ඒ ඇතිවෙච්ච සංවාදවලදී ඇතිවෙච්ච මතභේදාත්මක වාතාවරණය තමයි හේතුුනේ ඉවත් වෙන්නේ. ඔබ හදපු ජාතික නිදහස් පෙරමුණ ජවිපෙට විකල්පයක් විදිහට හදන වැඩපිළිවෙලක් නෑ. ජවිපෙට විකල්පයක් වෙන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ජවිපෙට විකල්පයක් වෙන්න මම තවත් NGO එකක් වගේ එකක් හදන්න ඕනේ. රතු කමිසය ඇඳගත්තු. ඒක කිසිසේත්ම මේ රටට අවශ්‍ය විදිහේ දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි ජාතික නිදහස් පෙරමුණ කියන්නේ මූලික වශයෙන් මේ රටට තියෙන විදේශීය බලපෑම් ඒවැයින් මේ රට මුදවගෙන ජාතික ආර්ථිකයක් ජාතිකවාදී දේශපාලන න්‍යායපත්‍රයක් ඇතුළේ ඉදිරියට යන පක්ෂයක්. ඔබතුමා වරක සඳහන් කරනවා මාධ්‍ය හමුවේදී ඔබතුමාගේ දේශපාලන උපත සිදුවන්නේ ජවිපේ ගර්භාෂය තුල කියලා. ඒ ඉවත් වීම අසීරු තීරණයක් උනේ නැද්ද? අසීරු තීරණයක්. ජනතා විමුක්ති පෙරමුණට මම සම්බන්ධ වෙන්නේ 988 පාසලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබමින් සිටියේදී. එතකොට ඒ තීරණය සහ ඊටාම දරුණු භීෂණ සමයක පූර්ණ කාලිනව මම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ 989 නොවැම්බර් මාසයේ විජේවීර සහෝදරයා මරා දැමුවෙන් පස්සෙත් ඒ පක්ෂය නැවත ගොඩනගන්න ඕනේ කියන මතයේ ඉඳලා සමහර යෝජනා කරලා උසස් පෙළ ඉතුරු ටික කරලා විශ්වවිද්‍යාලය යන්න try එකක් දෙමු වරේ මේ කියලා ඒවට යන්නේ නැතුව හිතපු කුඩා කණ්ඩායමක් එක්ක නැවත පක්ෂය ගොඩනගන්න ඕනේ කියන මතයේ හිටපු කෙනෙක්. ඒ වගේම පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන්ම ලක්මින පත්තරේට පසුව ලක්දිව පත්තරේට පසුව හිරු පත්තරේ ඒ විකල්ප පත්‍රවල ඉඳගෙන මතවාදීව ජනතා විමුක්ති පෙරමුණට සමාන්තර දේශපාලන පරිසරයක් ගොඩනගන්න කටයුතු කරපු කෙනෙක්. මගේ ඇත්ත නමින් නෙවෙයි වෙනත් නම් වලින්. එතකොට එහෙම කරලා 94 ජවිපේ එළියට එනකොට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් සමහර ඔය දැන් ඉන්න මහත්තුරු ඡන්ද ඉල්ලන්න බය වෙනකොට ඡන්ද ලයිස්තුවට නම දෙන්න අකමැති වෙනකොට බය නැතුව මාතරින් කණ්ඩායම් නායකයා හැටියට නම දාලා තරඟ වැදිච්ච කෙනෙක්.
ඒ වගේම එතැන් සිට ඉවත් වෙන දවස දක්වාම අවංකවම ජනතා විමුක්ති පෙරමුණේ රටට හිතකර දේශපාලන භාවිතාව වර්ධනය කරන්න ප්‍රවර්ධනය කරන්න ජීවිතේ වැඩි කාලයක් කැප කරපු කෙනෙක්. එතකොට මට ඒකෙන් එළියට එනවයි කියන එක එතරම් සරල සහ පහසු තීරණයක් නෙවෙයි. හැබැයි අමතුමනි තප්පර කීපයක් දෙන අපි ඉක්මනට වෙලාව බලමු. හොඳයි අවස්ථාව තියෙනවා. අමාරුවෙන් වුණත් ඒ ගත්තු තීන්දුව නිවැරදි. ඒක අභියෝගාත්මක තීරණයක්. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බහැපු කෙනෙකුට බෑ ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් වෙන්න. එහෙම අතීත උදාහරණ නැහැ. ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සත් අපි අපේ අනන්‍යතාවය ඇතුව අපි මේ දේශපාලන පිටියේ අපේ රටේ දේශපාලනයේ හැරවුමක් කරන්න ඕන නම් ඒ තැන්වලදීත් අපි ඊටාම තීරණාත්මක භූමිකාවක් ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම අද ක්‍රමානුකූලව මානව පරිණාමයට අනුව දේශපාලන පරිණාමයට අනුව වැහැරී යමින් තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. ඔබතුමා සඳහන් කළා ජවිපෙන් ඉවත් වෙලා ඊට අභියෝගයක් වෙන්න හැමෝටම බැරි වුණා කියලා. ඒ කියන්නේ ඔබතුමා අවසන් මහමැතිවරණයේදී 3,15,000ක් පමණ මනාප ලබා ගන්නවා. ජවිපේ නිමාවටපත් වූ ජනාධිපතිවරණයේදී සමස්ත ලංකාවෙම ලබා ගන්නේ 4,19,000ක් පමණ ඡන්ද සංඛ්‍යාවක්. ඒ අනුව ඔබතුමා දැන් සිටින්නේ කොතන කියලාද ඔබතුමාගේ විනිශ්චයට අනුව තියෙන්නේ? ඒ කියන්නේ දැන් ඒ සම්බන්ධයෙන් ඒ ඔබතුමාගේ කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් ඔබතුමා එවන් කොළඹ දිස්ත්‍රික්කය තුල මම මැතිවරණ 4කට මහ මැතිවරණ 4කට දැන් මගේ පාර්ලිමේන්තු ජීවිතය අවුරුදු 20යි. මම මැතිවරණ 4කට මහ මැතිවරණ 4කට මුහුණ දීලා තියෙනවා. 2000 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඒකෙත් මම පළමුවෙනියා වුණා. ඊට පස්සේ මම අපි සන්දානයක් හැටියට 2004 ඊට පස්සේ ආපු මහ මැතිවරණ වලත් සන්දානයක් හැටියට ඒ හැම අවස්ථාවකදීම කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනිය වෙලා තියෙනවා. සහ කලින් මහ මැතිවරණයට වඩා වැඩියෙන් ඊළඟ මහ මැතිවරණයේදී මනාප ලැබිලා තියෙනවා. ඒකෙන් පේන්නේ මගෙන් මිනිස්සු අපේක්ෂා කරපු භූමිකාව, මා වෙතින් මිනිස්සු අපේක්ෂා කරපු කාර්යභාරය ගැන ඔවුන් කලින්ට වඩා වැඩියෙන් සෑහීමකටපත් වී තිබෙන බව. ඉතින් අන්තිම මැතිවරණය තමයි 3,16,000 ගානක විතර මනාප ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ. මට හොඳටම විශ්වාසයි ඒකෙන් උඩට මිසක් ඒකෙන් පහළට එීමක් නැහැ. මොකද මේ කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි රටේම ජනතාවගේ අතර විශ්වාසය තහවුරු වෙන විදියට මිසක් ඔවුන් අප කෙරේ තබන ලද විශ්වාසය පළුදු වෙන ආකාරයට අපි කටයුතු කළා නැහැ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනවාරි 9 තනතුර අතහැරලා යනකොට නැවත එතුමා මේ රටේ දේශපාලන කරළියේ ජීවමාන චරිතයක් බවට පත්වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැහැ. ඉතින් අපි එතුමා නැවත මේ රටට අවශ්‍යයි කියන අදහස මත ඉඳගෙන පෙබරවාරි 18 නුගේගොඩ ඒ ජනතා ක්‍රියාන්විතය ආරම්භලා ඒකෙන් අපි යම්කිසි දේශපාලන එක්තරා තීරණාත්මක හැරවුමක් ඇති කළා. අපේ දේශපාලනයේ වැල යන අතට මැස්ස ගහන එක නෙවෙයි. මැස්ස ගහනවා හැබැයි වැල අපිට ඕන අතට යවනවා. අපිට ඕනේ කියන්නේ රටට ඕන අතට. ඒ කියන්නේ මට මේ පුද්ගලික වාසියක් ගන්න ඕන අතකට නෙවෙයි. රටට හිත කර පැත්තකට අපි ඒක ගෙනියනවා. ඒ කියන්නේ ඔබතුමා පුංචි බාධා කිරීමක් චාමර මට විනාඩියක් දෙන්න. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය දෙස බැලුවහම අතීතයේ සිටම ඔබතුමා නියෝජනය කරන අණ්ඩුව වෙන්න පුළුවන් මේ පක්ෂය ඊට විරුද්ධව හෝ යම් මතවාදයක් තිබෙනවා නම් වරදක් තිබෙනවා නම් මතයක් ගොඩනගනවා. ඒ වගේම බාහිරින් අභියෝගයක් එල්ලවනවා නම් ඊටත් මුහුණ දෙනවා. ඒ යම් මතවාදයක් ගොඩනගූ පුද්ගලෙක් ඔබතුමා විශ්වාස කරනවද තවදුරටත් ඔබතුමාට මේ වර්තමාන ආණ්ඩුව තුලත් ඒ මතයක් දැරීම ඒ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒක තාම තියෙනවා කියලා? ඔව් තාම තියෙනවා. මම ඊයේ පෙරේදත් ඔප්පු කරා. ඒ සඳහා ඔබතුමාට ලැබුණු ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකටපත් වෙනවද? මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතා හොඳයි. සමහරලාට අපේ මිත්‍රයන් මා සමග ගමනාප වෙයි. ඔවුන් සමහරලාට සමාජ ජාලා වලින් ඒගොල්ලොන්ගේ ඉන්න යාළු මිත්‍රයෝ ලව්ව පොඩි මේ රිදවීම් කරන්න බලයි. නමුත් ඇත්ත කතාව අපි තේරුම් ගන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සුවිශේෂ එකක්. ඒක මේ රටේ අපි පිළිගත යුතු දෙයක් තමයි අතිමහත් සිංහල සමාජයේ සිංහල බෞද්ධ කත්කිතුණු අතිමහත් බහුතරයක් ඉතා දැඩි විශ්වාසයෙන් යුතු දීපු ඡන්දයක්. ඒ ඡන්දය දීපු අය බලාපොරොත්තු වෙන විදිහේ පාලනයක්, ඔවුන් නිලන පාලනයක් තියෙනවා. ඒ පාලනය දෙන්න අපි සමත් වෙන්න ඕන. ඒ සිස්ටම් එකට අනුව අප්ඩේට් වෙන්න ඕන කියලා ඔබතුමා කියනවා. ඔව්, යාවත් කාලීන වෙන්න ඕන. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ සම්ප්‍රදායික දේශපාලන චරිතයක් නෙවෙයි. ඒ සම්ප්‍රදායික නොවන කෙනෙකු වීමත් එතුමාව මෙතරම් ඔසවා තැබීමට ඒක හේතුවක්.
ඒ අර සම්ප්‍රදායික දේශපාලන චරිතය පිළිබඳව තියෙන පොදු කලකිරීමක් සමාජය තුළ තිබුණා. ඒත් එතුමා ආවේ වෙනස් ගර්භාෂයකින්. ඒ වෙනස් ගර්භාෂයකින් පැමිණි කෙනෙකු වීමත් එක හේතුවක් එතුමා වටා ඒ ලක්ෂ 69ක ජනරැල්ලක් නිර්මාණය වෙන්න. ඉතින් ඒකේ වගකීමේ බර වැඩි අපිට. ඉතින් අපේ හොඳම මිතුරෙක් වුණත් මේ කඳවුරේ ඉන්න වරදක් වුණොත් ඒක අපි වහාම ඒකට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි. මොකද ඒ ප්‍රතිශක්ති කරන බැරියර් එක අපි හදාගත්තේ නැතොත් මිනිස්සු අපිව මේ සදාකාලිකවම මේ පුටුවල තියාගන්නේ නැහැ. මං කියන්නේ කොහොම හිටියත් සදාකාලිකව ඉන්නේ කියලා. නමුත් අපිට ලොකු වගකීමක් තියෙනවා. මං හිතන්නේ අපිට හැම දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දශකය යුද්ධය ඉවර කරපු සාමය දිනා දීපු රටේ ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයකට ගෙන ආපු. මොකද ඔය ඉතරා මධ්‍යම පන්තියේ විශාල ප්‍රසාරණයක් වෙච්ච අවුරුදු 10ක්. ඒ එතුමාගේ දශකය. ඒ දශකයේ තිබුණේ ඒ වාර්තාව. මේ ගෝඨාභය රාජපක්ෂ දශකය කියන්නේ ඒකේ බලාපොරොත්තු වෙන ඊට වඩා තව ගොඩක් දේවල්. දැන් යුද්ධය ඉවර වුණාම මූලික ඔළුවේ තිබිච්ච මූලික ප්‍රශ්නේ ඉවර වුණා. ඊට පස්සේ වෙන ප්‍රශ්න ඕන වුණා. අර බඩගින්න ඉන්න මිනිහට බඩගින්න තමයි අංක 1. බඩ පිරුණට පස්සේ තව අවශ්‍යතා එන්න ගත්තා. ඒතර අන්නේ දෙවෙනි තුන්වෙනි අවශ්‍යතා අනුව වෙනස් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ අගභාගයේදී. ඒ ආණ්ඩුවේ. එසේ වීම විසින් තමයි අර කුමන්ත්‍රණකාරී මේ දේශපාලන මෙහෙයුමට ගොදුරු වුණේ, පරාජය වුණේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් අගභාගයේදී බලාපොරොත්තු වුණා ඇතැම් අර වෙනස්කම්. අපි උදාහරණයකට මම කියන්නම් නිකන් තේරුම් ගැනීම සඳහා මිනිස්සු ආසයි දේශපාලඥයාගේ හෝ නිලධාරීන්ගේ බලපෑමකින් තොරව ඔන්ලයින් ටෙන්ඩර් එක යනවනම් ඒතර කාටත් විනිවිද පේනවනම් ඒක ඇතුලේ කිසිම දූෂණයක් වෙන්න ඉඩක් නැත්තම් එහෙම ක්‍රමයක් මේ රටේ ඇති වෙනවා නම් මිනිස්සු හරි කැමතියි. ඒ කියන්නේ අනික දැන් අතර ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේන්ටේන් කරන්නේ නිර්ප්‍රභූ චරිතයක්. එතුමා වාහන තුනයි යන්නේ මේ ජනාධිපති මන්දිරයේ නෙමෙයි පදිංචි වෙලා ඉන්නේ කලින් හිටපු ගෙදර. ඒ ඊළඟට අර ජනාධිපති කියලා අමුතු මේ භූමිකාවක් කෙනෙක් කියන්නේ. බොහොම සරල ඇඳුමක්, සරල පෙනුමක්, භාවිතාවක්. ඒතකොට ඒකට අනුව අපි යාවත්කාලීන වෙන්න ඕන. එතකොට අපිට බැරි වුණොත් ඒකට අනුව යාවත්කාලීන වෙන්න. අපි තේරුම් ගත්තේ නැතොත් මේ දැන් සමාජය අපෙන් බලාපොරොත්තු වෙන දේ, අපි හැසිරිය යුතු විදිය, අපි බලය කියන එකෙන් බලය කියන එකෙන් අපි මේ ඔළුව නරක කරගත යුතු නැහැ කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ ඊළඟට නීතිය. නීතිය මගේ ළඟ ඉන්න මිනිහා වුණත් වරදක් කරොත් එයාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔහු මගේ මේ මිතුරා හරි මගේ මේ දේශපාලන ක්‍රියාධරයා හරි කියලා මම ඒක නීතියට හරස් විය යුතු නැහැ. ඒ විදිහේ සාධාරණ වටපිටාවක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් මේ මහා ලක්ෂ 69ක ජනතා ප්‍රාර්ථනාව ඇතුළේ තියෙනවා. හොඳයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරගන්න එකට. ඒ නිසයි මම කියන්නේ අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි කතා කරන දේ, අපි භාවිතාව, ඒ වගකීම් සහගත භාවයේ මිනිස්සු අපෙන් ඉල්ලනවා. ඉතින් ඒක කවුරු හරි අපේ කඳවුරේ මිතුරෙක් ඒක බිඳවට්ටපු ගමන් ඒකට විවෘතව ප්‍රතික්‍රියා දක්වනවා කියන්නේ ඒ පුද්ගලයාත් එක්ක මගේ කිසි මමනාපයක් නෙවෙයි. නමුත් අඩු ගානේ මිනිස්සු එතකොට පිළිගන්නවා මේක ගැන සංවේදී කොටසක් මේ ඉන්නවා. ඒ නිසා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා. නැත්තම් වෙන්නේ යා හැකි දුර කෙටි වෙනවා. හොඳයි. අපි ඒ වර්තමානය ගැන තව ටිකක් කතා කරමු දේශිකා. හොඳයි. ඔබතුමා කලින් සඳහන් කළා මේ ජනතා විමුක්ති පෙරමුණේ නිවත් වීම ඔබතුමාට තරම් ලේසි වුණේ නැහැ කියලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ සිටිද්දී හිටපු ප්‍රතිපත්ති අරමුණු වලද ඔබතුමා තවමත් සිටින්නේ? ඒකට හොඳ උත්තරයක් මම නෙවෙයි ලාල්කාන්ත සහෝදරයා දීලා තිබුණා. එක්තරා සතියන්ත පත්‍රයකට මගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 20 පිරෙන්නේ මේ අවුරුද්දේ. ඒකට මම උත්සවයක් තිබුණා නෙළුම් පොකුණ රඟහලේ. ඒ ඉරිදා පත්‍රයක් ඒක ඒගොල්ලෝ විවිධ වෙනස් දේශපාලඥයන්ගෙන් ප්‍රකාශ අරන් තිබුණා මම ගැන. ජවිපී ලාල්කාන්ත සහෝදරයා ඒකට ප්‍රකාශයක් දීලා තිබුණා. ඔහු ඒකෙදි කියනවා මම ඒක අදරන් ඇවිත් නැහැ. ඔහු ඒකෙදි කියනවා විමල් අද දරන්නේ ජවිපී සිටියේදී දරන ලද මතයමයි. අපේ මතය වෙනස් වූාට විමල්ගේ මතය වෙනස් වූයේ නැත. සහ ඊට අමතරව විමල් වේගයෙන් ලියන්න දක්ෂයි, කතා කරන්න දක්ෂයි, අරකට දක්ෂයි එහෙම තියෙනවා. මට වැදගත් වෙන්නේ ඔබේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ලාල්කාන්ත දීලා තියෙනවා. ඒ කියන්නේ ජවිපී සිටියේදී දරන ලද මතයම තමයි මගේ අද මතයත් කියලා. ඒ කියන්නේ මේ රටේ ඒකීය භාවය ගැන, ජාතික ආරක්ෂාව ගැන, ජාතික ආර්ථිකය ගැන,
මේවා ගැන අපි ජවිපෙ සිටියේදී දන ලද ජාතිකවාදී ස්ථාවරයම තමයි අදත් මගේ ස්ථාවරය. හැබැයි ඒ ජවිපෙ හිටපුම ඒ වගේම දැන් පෙරටුගාමී ඉන්න කෙනෙක්ම ඔබතුමා ගැන කියවිලා තිබුණා. ඔබතුමා ගැවතුම් පැවතුම් වල සිට ඔබතුමාලා වික්‍රමසිංහලත් එක්ක සන්ධානගත වෙන්න යම් තැනකදී උත්සාහ කළා කියලා. අනේ මේ දශම ගානක ජනපදනමක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගැන එක අය කියන කතාවක්කට උත්තර දෙන්න මම මොකටද මෙතන මිනිත්තු 3ක්වත් වැය කරන්නේ. ඇත්ත කතාව තේරුමක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහත් එක්ක දේශපාලන දීගයකට යන්න ඕනේ කියලා විමල් වීරවංශ කිව්වයි කියලා කවුරු හරි කිව්වොත් ඒක පිළිගන්න මොඩයා කවුද? මගේ භාවිතාවෙන් ඔප්පු කරලා තින්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහලා අපිව හිරගෙවල් වල දාද්දි අපේ ගෙවල් වල උදවි හිරගෙවල් වල දාද්දි නඩු පිට නඩු දාද්දි මඩ පිට මඩ ගහද්දි ඒ ඔක්කොටම ඔරොත්තු දීලා අපි අපේ දේශපාලන ස්ථාවරයේ හිටියා. අපේ විපක්ෂයෙන් එදා අපි විපක්ෂින් දැද්දි වැඩිම කාලයක් හිරගත කරලා තියන් හිටියේ මට විතරයි මහාධිකරණයෙන් උත් අප දුන්නේ නැත්තේ. අපේ අනිත් හැම සහෝදරයෙකුටම මහාධිකරණයෙන් හැප හම්බුණා. එතකොට මට විතරයි ඒකත් නොලැබුණේ. ඉතින් එතකොට රංජන රාමනායකගේ හඬපටි වලින් පේනවනේ ඒ කාලේ උසාවි කොහොමද තීරණ ගන්න නැත්තේ කියලා. එළියට ආපු මං කියන්නේ හැම විනිශ්චයකාරයා ගැනම කියලා. නමුත් ඒ සැකේ සාධාරණව මතුවෙනවානේ. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහට වාසිදායක වෙන විදිහට හරි යත් එක්ක එකතු වෙලා යන ගමනක් ගැන හරි අපි එහෙම හිතුවද නැද්ද කියලාවත් මිනිස්සු දන්නවා ඒවා පට්ටපල් බොරු කියලා. එතකොට නිදහස් පක්ෂයේ සන්ධානයක එකතු වීමේදී ඒ හිරිකිතේ ඔබතුමන් තිබුණ නැද්ද? නැහැ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඒක චන්ද්‍රිකාගේ නායකත්වයට වඩා වෙනස්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක සන්ධානගත වුණේ මම තනියෙන් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැටියට. 2004 2005 ඔහුව දිනවන්න 2004 චන්ද්‍රිකා මැතිනියත් එක්ක සන්ධානගත වුණා රනිල් වික්‍රමසිංහගේ පාලනයේ පරාජයට. හැබැයි ඊට පෙර ඔබතුමන්ලා මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්න එපා කියලා ලිඛිතව දෙන තැන ඔබත් හිටියද? නෑ. මම හිතන්නේ කිසි තේරුමක් නැති ප්‍රශ්නවා. අගමැතිකම දෙන්න එපා මහින්ද රාජපක්ෂට කියලා ජවිපෙ කිව්වේ නෑ. ඔබතුමන්ලා කදිරගාමර් මහත්තයාව අනුර බණ්ඩාරනායක කදිරගාමර් මහත්තයාව තමයි නිර්දේශ කරේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ කාටවත් වෙන කාටවත් දෙන්න එපා කියලා. කදිරගාමර් මහත්තයාව ජවිපෙ නිර්දේශ කිරීමම අනියම් හේතුවක් වුණා චන්ද්‍රිකා මැතිණිය අකමැත්තෙන් හරි මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙන්න. මොකද එතුමිය බය වුණා මේ දෙමළ ජාතික කෙනෙක්ව අගමැති කරන්න කියලා ජවිපෙ කරන්නේ සූක්ෂම උපායක්. ශ්‍රීලනිපේට තියෙන සිංහල බෞද්ධ පදනම ජවිපේ කඩා ගන්නයි හදන්නේ මේකෙන්. ඒ නිසාම මේ තමන් කොච්චර අගමැති වුණත් මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්න ඕනේ කියන මතයට චන්ද්‍රිකාව ගෙනෙන්න අනියම් උපකාරයක් වුණා ඒ ලියුම. ඒක හැබැයි කොහෙවත් කියලා නෑ අහවලාට දෙන්න එපා කියලා. ඔබ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා සමගින් ඒකාබද්ධව යන ගමන ඇතුළතදී නිදහස් පක්ෂය ඇතුළත ඔබතුමා පැමිණීම අභියෝගයක් වුණේ නැද්ද නිදහස් පක්ෂයට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිරිසට. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ අභියෝගයක් වුණාද නැද්ද මට තේරෙන්නේ නැහැ. දැනටත් ඔබතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ගැටුමක් තියෙනවා කියන කතාවක් තියෙනවා. කතාවල් ගොඩක් තියෙනවනේ. ඔය හැම කතාවම ඇත්ත නෙවෙන්නේ. ලංකාවේ දේශපාලනේ කතාවල් තියෙනවා 100ක් තියෙනවා නම් ඕකෙන් අඩු ගානේ 5ක් 6ක් විතරයි ඇත්තක් වෙන්නේ. ඉතුරු 95ක්ම කතා. එහෙම මත ගැටුමක් නැහැ. මත ගැටුම් නැත්තේ නෑ. බැසිල් රාජපක්ෂ ඇමතුමා එක විතරක් නෙවෙයි. සමහර විට අපි බොහෝ දෙනෙක් අතර යම් යම් තීරණ ගැනීමේදී මතභේද තියෙනවා. ඒවා මත දෙකක් අතර සංවාදයක් මිසක් ගැටුමක් නෙවෙයි. ඒ කියන්නේ ඒක මේ අමනාප වෙන්න හෝ තරහ වෙන්න හෝ ප්‍රකෝප වෙන්න හෝ කාරණයක් නෙවෙයි. සමහර උපාය උපක්‍රම පිළිබඳව මත අතර වෙනස්කම් තියෙනවා. ඒක ඉතින් නිරෝගී දේශපාලන භාවිතාවකට වැදගත්. ඔබ දේශපාලන ඉදිරියට එනකොට යුද්ධයට සහයෝගය දක්වන තැනට එනවා. ජවිපේ මූලික ප්‍රතිපත්තිත් එක්ක යුද්ධය වෙනුවෙන් සහයෝගය දැක්වීම කියන දේ ඝට්ටනයක් වෙන්නේ නැද්ද? නෑ ජවිපේ ඉඳගෙනයි මම යුද්ධයට සහාය වුණේ. මං ජවිපේ ඉඳගෙනයි දේශීය ජාතික ව්‍යාපාරය පටන් ගත්තේ. ජමාන් ජවිපේ ඉඳගෙනයි මානෙල් මල් ව්‍යාපාරය පටන් ගත්තේ. ජවිපේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියට යටත්ව. මානෙල් මල් ව්‍යාපාරයෙන් කරේ රණවිරුවන්ව මේ සුබ සාධන පැත්ත. දේශීය ජාතික ව්‍යාපාරයෙන් කරේ ත්‍රස්තවාදයට විරුද්ධ ජන මතය ගොඩනැගීම. ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2004 චන්ද්‍රිකා පාලනයත් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කරන්න කටයුතු කිරීම. ඊළඟට 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරන්න ජවිපේ දායක වීම. මේ තීරණ සියල්ල ගැනුනේ ඒ අපි ගොඩනගන ලද දේශපාලන ප්‍රවාහයේම තරකානුකූල ප්‍රතිඵලයක් ලෙස. අවසානයේ ජවිපේ හිටපු අපිට විරුද්ධ අය ඒ ජාතිකවාදී ගමනට විරුද්ධ වුණා. ඒ මතයට විරුද්ධ වුණා. ඒකේ ප්‍රතිවිරුද්ධ අන්තයට ගියා. ප්‍රතිවිරුද්ධ අන්තය කියන්නේ NGO මතය. ඒ කියන්නේ දැන් අද ඔය ඉන්න ස්ථාවරය. අද ඔය කියන්නේ දැන් මම අහගෙන කෙනෙක් කියනවා පිළිම වන්දනාව, ගස් ගල් වන්දනාව ඒවා හරි ගෝත්‍රිකයි කියලා.
ඇත්තටම පිළිම වන්දනාව ඕවා ගස්ගල් වන්දනාව වෙපයි කියලා ඔය කට්ටිය ඔක්කොටම කලින් ක්‍රිස්තු පූර්ව 506 දී බුදුන් වහන්සේනේ කිව්වේ. උන්වහන්සේ ඒක අනුමත කරේ නෑනේ. මේ පසු කාලීනෝගන්නේ මේ බුදු පිළිමේ කියන එක ඇති වෙන්නේ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවනේ. හැබැයි බුදුන් වහන්සේ වෙනුවෙන් එන භක්තිවන්තයාට ගෞරව කරලා යන්න බෝගහ උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙම තීරණය වුණා. දැන් කියන්නේ අපේ සමාජයේ සමාජ මනෝවිද්‍යාව කියලා එකක් තියෙනවානේ. මම මේක මීට කලිනුත් එක්තරා නාලිකාවකදී කිව්වා. ඒ කියන්නේ දැන් මට කේන්තියක් එනවා. ඔයා එක්ක කේන්තියක් එනවා. අපි හිතමු මට ඔයාව මරන්න හිතෙනවා. මට තියෙන එකට ක්‍රමයක් හදලා දීලා. ඒ කේන්තිය පිට කරන්න. ඒ කොන්ත්‍රාත් එක දෙන්න. කාලියම්මට දෙනවා. කාලි මෑණියුට දෙනවා. ගිහිල්ලා ගාමිණි සම්බරලා අනේ කාලි මෑණියනේ අරුව හැඳි ගෑවිලා යන්නේ කියලා මං එනවා. ඒ කේන්තිය තියෙනකොට. සතියක් දෙකක් ගියාම මගේ කේන්තිය නිවෙනවා. ඊට පස්සේ මම හොගලා බලන්නේ නැහැ කාලි මෑණියෝ බාරගත්තු කොන්ත්‍රාත්තුව කරාද කියලා. හැබැයි කාලි මෑණියෝ කියන සංකල්පය නොතිබ්බනම් ඔය කොන්ත්‍රාත්තුව දෙන්නේ සොත්තු පාලිට හරි මාළු නිහල්ට හරි. එතකොට වෙන්නේ වෙන දෙයක්. ඊට පස්සේ වස් කවි බලන්න. දැන් කෙනෙක් කියයි මිත්‍යාව කියලා. වස් කවියකින් අපි සෑහීමකටපත් වෙනවානේ. තිබ්බ කූපේ පිට කරගන්නවානේ. අර මේ ළඟදි සින්දුවක් ආවා වස් සින්දුවක් අමුඩේ ගැලවියන් කියලා. දැන් ඒ තමන්ගේ වේදනාව පිට කරගන්න ක්‍රමයක් නේ. කෝපය පිට කරගන්න ක්‍රමයක්. ඒ අපේ සංස්කෘතියේ තියෙන සමාජ මේ මනෝවිද්‍යාවක. ඒක හරි දැන් කෙනෙක් කියන්න පුළුවන් කතරගම යාම දැන් මම සාමාන්‍යයෙන් ඔය මම මේ කිව්වට මම සාමාන්‍යයෙන් දේවාල වලට අර එහෙම යන කෙනෙක් නෙවෙයි. නොයාම බැරි අවස්ථාවක් ආවොත් නොයන්නෙත් නැහැ. නමුත් මම එහෙම පුරුද්දක් හැටියට යන්නේ නැහැ. නමුත් මම හෙලා දකින්නේ නැහැ. දැන් කෙනෙක් වාහනයක් ගත්තම කතරගම ගිහිල්ලා මේ බාරයක් වෙලා අර දෙහිගිරි ටිකක් ඉල්ලගෙන යන එකට මම විහිළු කරන්නේ නැහැ. ඇයි? මට තියෙන ආත්ම ශක්තිය නෙවෙයි ඔයාට තියෙන. ඔයාට තියෙන ආත්ම විශ්වාසය නෙවෙයි අනිත් කෙනාට. ඒතර මට නැති ආත්ම විශ්වාසයක් මම මේ ඇති කරගන්නවා නම් වෙනත් මොකක් හරි ක්‍රමයකින් දැන් මට ෂුවර්. බය නැතුව පාරේ වාහනේ යන්න පුළුවන්. මගේ වාහනේට මුකුත් වෙන්නේ නැහැ. මට දැන් අනතුරක් වෙන්නේ නැහැ කියලා මට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා නම් ඒ විශ්වාසය වැදගත්. ඉතින් ඒක ඇති කරගත්තේ කියලා අපිට හානියක් වෙන්නේ නැහැ. දැන් මම කවදාකවත් මගේ වාහනයක් මම ওই වැඩේ කළා නැහැ. දෙහිගිරි ටික එල්ලගෙන ගිහලා නැහැ. හැබැයි අර එල්ලගෙන යන මනුස්සයට මම සමච්චල් කරන්නේ නැහැ ගෝත්‍රිකයෙක් කියලා. එක එක්කිනාගේ මානසික තත්වය මත එක ක්‍රම තියෙනවා. ඒක පියව ගන්න. ඒක මිත්‍යාව ගෝත්‍රවාදය කියලා ඒක හඳුන්වන්නේ මෝඩ ඒ කියන්නේ අර මේ භෞතිකවාදය කියලා නිකන් හරි ග්‍රාම්‍ය චින්තනයකින් මොලේ පුරවගත්තු මිනිස්සු. ඒක එහෙම නෙවෙයි. ඒක දියුණු මනෝවිද්‍යාවක්, සමාජ මනෝවිද්‍යාවක්. හොඳයි ඔබතුමා හිතන විදිහට ජනතා විමුක්ති පෙරමුණ තුළ ආරම්භක ප්‍රතිපත්ති වල හිටපු කවුරුත් දැන් නැද්ද? දැන් ඊයේ 103ට වැටිච්ච පක්ෂයක් ගැන මෙච්චර අපරාධෙන් අපි මේ මෙච්චර කාලයක් වැය කරා. අපි අර අතීතයේ ඉඳලා වර්තමානට එන ගමන් ඉන්න නිසා ඔව්. නෑ අපරාධෙ මම ඇත්තටම කැමති නෑ ඔය පක්ෂ ගැන වැඩි කතා කරන්න. අපි මෙතනින් පස්සේ ඉදිරි කාරණට යමු. නෑ තියෙන ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් නෑ. මේ මොකද වෙහුවේ? ආරම්භක ප්‍රතිපත්ති වල ඉන්න කවුරුත් දැන් පක්ෂය තුල නැහැ කියලා ඔබතුමා හිතන්නේ? ඉන්නවනම් ඉන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉන්න බෑ. සෝමන් සමරසිංහ සහෝදරයාත් පසුව ඔප්පු කළේ ඒක. ඉන්න බෑ. ඒ කියන්නේ මුල් කාලීන ප්‍රතිපත්ති මත රැඳුණු ඒ මත පදනම් වුණු කිසිවෙකුට ඒ පක්ෂය තුල රැඳී සිටින්න බෑ. අද ඉන්නේ ඔක්කොම ඔය තියෙන වාසිදායක මාවතේ තම තමන්ගේ යපුම් මාර්ගයත් හරියට සකස් කරගෙන ඒකෙන් සන්තරපණය වෙලා යන පිරිසක් තමයි. පහළ සමාජිකයෙක් ඉන්නවා තාමත් අර අවංක ජීවිප කාර්යයක් ඉන්නවා ගම්වල මං කියන්නේ නැත්තරම නෑ කියලා. උඩ ඉන්න කට්ටියගෙන් නම් කවුරුවත් එහෙම මේ හෘද සාක්ෂියක් ඇතුව මතවාදීව ඇති වෙන ප්‍රකම්පනයකින් එහෙම කටයුතු කරන අය ඉන්නවයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අර ජවිපෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා සමග එකතු වුණු තැන තමයි අපි ඉන්නේ. 2015 දී ඔබතුමාලා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කරලත් යුද්ධය අවසන් කරලත් 2015 දී පරදිනවා. ඔබ ඊයේ කරපු කතාව හරි අපූර්ව කතාවක් කියවෙනවා ඔබතුමන්ලා අතින් වැරදි වුණා 2015 ඒ කාලවකවානුව ඇතුළතදී කියලා. ඇත්තටම මේ පෙරදුනේ. ඒක අපි ආණ්ඩුව ඇතුළේ ඉඳද්දී අපි අභ්‍යන්තරිකවත් ඒක කතා කළා. මම කියන්නේ අපි කිව්ව හැමදේම මේ නිසා 100% නිවැරදි කියලා. අභ්‍යන්තරිකවත් කතා කළා අපි විවෘතවත් කිව්වා. එක තැනක මට මතකයි මම කිව්වා ජනාධිපතිවරණයට ටිකක් කාලයකට කලින් යුද ජයග්‍රහණයේ ඇඳුමින් පමණක් සැරසී ඉදිරි ජනාධිපතිවරණයේ ජයගත නොහැක. සමාජ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ සලුවද අප ගත යුතුය.
එසේ වුවහොත් පමණක් ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි වනු ඇත. සරලව ගත්තොත් ඕකයි කිව්වේ. ඒක කියන්නේ හේතුව තමයි මොකද යුද ජයග්‍රහණයෙන් පස්සේ අපේ සමාජයේ අපි තීරුම් ගන්න ඕන යම් කිසි එක්තරා අතෘප්තිකර තැනක සිට තෘප්තිමත් තැනකට ආවා. ඒක හරියට නිකන් අපි මේ අසභ්‍යාර්ථයෙන් නෙවෙයි කියන්නේ නිකන් සුරතාන්තයක් වගේ. එතකොට ඒ තෘප්තිමත් තැනකට ආවට පස්සේ ඒ සමාජයට ඕන වුණා තව දේවල්. එතකොට අර ඉන්නහට දේවල්. ඒවා දීම කෙරෙහි ඒ කියන්නේ අර මම කියන්නේ දැන් හොඳයි අධිවේගී මාර්ග හැදෙනවා පටපට ගාලා. ගොඩාක් 6.5යි ආර්ථික වර්ධන වේගය. එතකොට මධ්‍යම පන්තිය ටක් ගාලා පළල් වෙනවා. මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙනවා. එතකොට මෙහෙම වෙනකොට මේ ඒකේ ස්පීඩ් එකත් වැඩියෙන් උනේ. ඒ කියන්නේ සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් උනේ. ඒ පරිණාමය. එතකොට මෙහෙම වෙනකොට සමාජයක් ඊට වඩා දේවල් ඉල්ලනවා ඊට පස්සේ. ඒක අපි මම කියන්නේ ඒක තමයි සමාජයේ හැටි. එකක් දේශපාලනයේ ගුණාත්මක භාවය ඊට වඩා ඉල්ලනවා. කලින්ට වඩා ඉල්ලනවා. දැන් මර්වින් සිල්වා රූපවාහිනියට ඇවිල්ලා කඩම් පැන්නට පස්සේ මර්වින් සිල්වාව ජනාධිපතිතුමා එළෙව්වනා. මන්ත්‍රීකමෙනුත් එළෙව්වනා. ඇත්තම තියාගත්තයි කියලා 7-5ක වැඩක් වෙලා නැහනේ. ජනාධිපතිවරනේ පරද්දන්නනේ වැඩ කරලා තින්නේ මේ ඉඳගෙන. පස්සේ කාලේ මර්වින් සිල්වා කිව්වනේ. හැබැයි ඔන්න වගේ වෙදී ඒ ගත්තු සමහර තීරණ මිනිස්සු අර වඩා ගුණාත්මක විශේෂයෙන්ම මධ්‍යම පන්ති වෘත්තිකයන් වඩා ගුණාත්මක මොකද මධ්‍යම පන්තිය අපිම ප්‍රසාරණය කරලා තිබ්බේ ඔය වෙනකොට. ඒ අය ඉල්ලන ක්වොලිටිස් දේශපාලනයේදී රාජ්‍ය පාලනයේදී ඊළඟට රාජ්‍ය සේවයේදී පොලිසිය නීතිය හා විධානය ක්‍රියාත්මක වීමේදී මේ හැම දෙයකදීම ඉල්ලුවා වැඩි ප්‍රමිතියක්. ඉහළ ප්‍රමිතියක්. ඒක දෙන්න ඕන අපි. මේ පාර හැබැයි නාම යෝජනාවලත් එහෙමයි ඉන්නව නේද? මර්වින් සිල්වා වගේ මර්වින් සිල්වා ඉන්නවා අනුරාධපුරයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නවා. මර්වින් සිල්වා හැරුණකොට එවැනි ආකාරයේ චෝදනා තිබුණු හැබැයි මේ පාරත් පාර්ලිමේන්තුවේ එන්න බලාගෙන චෝදනා ඉතින් කාටද නැත්තේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නෑ ඒ කියන්නේ ඔබතුමාත් සතුටුයි මේ සැරේ ඔබතුමාලා කණ්ඩායමේ ඉන්න සියලු දෙනා පිළිබඳව හැබැයි ඊනකො මම කියන්නේ චෝදනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් තියෙනවනේ. ඒක කොච්චර පිරිසිදු නායකයෙක් වුණත් මටත් තියෙනවා. බොහෝ අයට තියෙනවා චෝදනා. ඒත් එක චෝදනාවක්වත් අධිකරණයෙන් ඔප්පු කරලා තියෙනවා. අවුරුදු 4මාරක් මේගොල්ලෝ උසාවි ගානේ අපි වරන් ගියා. ඔප්පු කරලා නැහැ. ඔප්පු කරොත් නේ අපි වර්ධකාරයෙක් වෙන්නේ. ඒ නිසා අපිට විරුද්ධවාදීන් එල්ල කරපු චෝදනා මත මිනිහෙක් හරිද වැරදිද කියලා තීරණය කරන්න බෑ. ඒවා අධිකරණයක ඔප්පු වුණොත් අන්න වැරදි. ඊළඟට චෝදනා කරන අයත් කොයි වගේ අයද? දැන් පාටලි ජම්පි කරනකො වගේ කෙනෙක් කොයි වගේ කෙනෙක්ද? දැන් අධිකරණයේ ඔප්පු වෙයිනේ අනිවාර්ය වශයෙන් අර දරුවා හප්පගෙන ගිය කතාවේ ඇත්ත නැත්ත. ඒක පොඩි දෙයක්නේ. ඒක ගත්තොත් පොඩි දෙයක්. හැබැයි ඊට වඩා ලොකු වැරදි වලට සම්බන්ධ නැද්ද? මං කියන්නේ චෝදනාව පැත්තෙන් බැලුවොත් චෝදනා තියන අය ඉන්න පුළුවන්. හැබැයි මෙවර මම හිතනවා අපේ රටේ ඡන්දදායකයා අපි හිතනවට වඩා හිතනවා. අපි හිතනවට වඩා හිතනවා. මේ ඒ නිසා මේ එහෙම අයට ඔබ හිතනවා නම් යම්කිසි නුසුසු කෙනෙක් ඉන්නවා කියලා නෑ අර ඊයේ බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා මේ සමහර නාම යෝජනා මණ්ඩලයේ බූරුවෝ හිටියද කියලා හිතනවා සමහර අයට නාම යෝජනා දීම් පිළිබඳ කියලා. ඒ බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වේ වෙන අපේක්ෂිකාවක් කරපු ප්‍රකාශයක් ගැන. ඒ ප්‍රකාශය නිවැරදි නම් එහෙනම් නිවැරදි නම් නාම යෝජනා ඒ කියන්නේ ඒ කියන විදිහට බූරුවෝ යස්සුවේ දෙගොල්ලොම ඉන්නවා නම් එහෙනම් ඒක මේ අනිවාර්යයෙන් නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක් ඉන්නේ නැති කියලානේ කිව්වේ. ඉතින් ඒක ඉන්නවා කියලා පිළි අරගෙන නැහැ. අර එතුමිය කියපු කතාව ඇත්ත නම් ඒක ඇත්තනම් කියන තැනින් කියලා තියෙනවා. එහෙම නැතු ඒක ඇත්ත කියලා පිළි අරන් නෙවෙයි. ඔබතුමා අපි ඔබතුමා අර 2015 ජනාධිපතිවරණයේ පරාජයපත් වූ කතාවෙන් ආයෙ පටන් ගත්තොත් මට හිතුණා අහන්න කියලා. දැන් 2015 මහින්ද සමග නැගිටිමු වැඩපිළිවෙලත් එක්ක ඔබතුමා විශාල කාර්යභාරයක් කරනවා. ඒ වැඩපිළිවෙල නැවත වතාවක් ආණ්ඩුවක් පිහිටවන ආකාරය දක්වාම එක දිගට ගෙනියනවා. එහිදී ඔබතුමාගේ වචනයට වැඩි බලයක් තියෙනවා කියලා මම කිව්වොත් සහ ඉන් අනතුරුව ආණ්ඩුවපත් වුණාට පසුව ඒ සඳහා තියෙන බලය සහ බලපෑම් කිරීමේ හැකියාව එතරම්ම නැහැ කියලා චෝදනාවක් හැටියට ඉදිරිපත් කළොත් ඔබතුමා ඊට මොන වගේ පිළිතුරක්ද දෙන්නේ? මෙහෙමයි. විරුද්ධ පක්ෂයට වැටුනම කොහොමත් සටන් කරන්න අය අඩුයිනේ. දැන් හොයලා බැලුවොත් පහුගිය අපි විපක්ෂයේ ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව කතාවක්වත් නොකරපු අය ඉන්නවා. හැන්සාඩ් එක හොයලා බැලුවොත්. හැබැයි මේ සමහර අය දැන් හරි බොහොම ප්‍රබල මේ පැවති ආණ්ඩුවට විරුද්ධ ප්‍රබල ප්‍රහාර එල්ල කරනවා. ප්‍රහාර.
මම මේ විවේචනය කරන නෙවෙයි. සාමාන්‍ය විරුද්ධ පක්ෂීන් දැද්දී සටන් කරන්න කට්ටිය ඉන්නේ අඩුවෙන්. ආණ්ඩු පක්ෂයකට ආවට පස්සේ ආණ්ඩු බලයක් ඇතුලේ මේ ඒ සටන්කාමී හැටියට මතුවෙන්න පුළුවන් පිරිස වැඩි. මම හිතන්නේ නෑ මගේ හෝ මම නියෝජනය කරන දේශපාලන ධාරාවේ හෝ බලපෑම් කිරීමේ හැකියාව විරුද්ධ පක්ෂයකදී වැඩි ආණ්ඩු පක්ෂයකදී අඩුයි කියලා. මම දරන ස්ථාවරේ මම ගන්න ස්ථාවරයක් කවදාකවත් තිබෙන ආණ්ඩුවකට මම ඉන්න ආණ්ඩුවකට හතුරු ස්ථාවරයක් නෙවෙයි. ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ඉන්න පුද්ගලයෙක්ගේ වැරද්දක් විවෘතව කියනවා නම් කියන්නේ සද්භාවයෙන් මිස වෙනත් යටි අරමුණක් ඇතුව නෙවෙයි. ඒ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම. වරද නිවැරදි කරගන්න. දැන් මම දැක්ක බැසිල් රාජපක්ෂ මහත්තයත් ඊයේ පෙරේද කියලා තිබ්බා මර්වින් සිල්වට මහින්ද ජනාධිපතිතුමා හමාව දුන්නට මේ ජනාධිපතිතුමාගෙන් ඒ වගේ අයට එහෙම හම්බෙන්නේ නැහැ කියලා. ඒක හරි. ඒක හරි. ඇත්තටම අරග නෙවෙයිනේ හරි. මහින්ද ජනාධිපතිතුමා වුණත් ආපහු හැරලා බැලුවම 2015 ජනවාරි 8න් පස්සේ එතුමාට වුණත් මේ එතුමා ඇත්තටම මේ ඒ දවස්වල මට මතකයි මර්වින් සිල්වට රූපවාහිනියේ උන් දඬුවම දුන්නානේ විමල්. ඉතින් මමත් ආයි දඬුවමක් දෙන්නේ මොකටද? ඔහොම තමයි ඇහුවේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තියෙනවා එක්තරා ආකාරයක මේ පපුවේ මේ තෙතමනයක්. ඒ තෙතමනය සමහරු වැරදි විදියට යූස් කළා. ඒ මනුස්සකම වැරදි විදියට භාවිත මේ ප්‍රයෝජනයට ගත්තා. මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පපුවේ තෙතමනයක් නැහැ කියලා. හැබැයි එතුමාගේ පපුවේ තියෙන තෙතමනයෙන් කාටවත් අයුතු ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒ චරිත දෙකේ තියෙන වෙනස එක පවුල වුණත් එක එක්කෙනාගේ කෙමිකල් එක වෙනස්නේ සමානකම් තියෙනවා වගේම. ඉතින් ඒ වගේ දැන් ඒ බැසිල් රාජපක්ෂ ඇමතුමා කියන එක හරි. මෙතුමා කියන්නේ ඒ වගේ ඒවා ආයි බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඒ නොකිය කියන්නේ කවුරුත් රටේ නායකයාගේ පිළිවෙලට හැඩ ගැහෙන්න මේ දැන් තත්ත්වය වෙනස් කියලා නෙමෙයි කියන්නේ. ඒක කියන්නේත් සහෝදරයානේ පවුලේ. ඉතින් ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලඥයෙක් වෙන්න බලන් හිටපු කෙනෙක් නෙවෙයි. ජනාධිපති වෙන්න ප්‍රාර්ථනා කරගෙන හිටපු කෙනෙකුත් නෙවෙයි. ඓතිහාසිකව UMP එක 19 වෙනි සංශෝධනයේ ගෙනීම නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙවතාවකට වඩා තරම් කරන්න තිබිච්ච අවස්ථාව නැති කරපු නිසා නැත්තම් ඒ 19 ගෙනාවේ නැත්තම් මේ පාර තරම් කරන්නේ ගොඩක් වෙලාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒතර අර දාපු බැරියර් එක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවස්ථාවක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ විදිහේ අහම්බ පැන නැගීමක්. හැබැයි ඒ අහම්බ පැන නැගීමක් නිසාම අර සම්ප්‍රදායික දේශපාලන චරිතය නොවන නිසාම ඒකේ තියෙන වාසිදායක තත්වයක් ලංකාවට අදාළව තියෙනවා. එතකොට අර මේ රටේ මිනිස්සු අර මේ සම්ප්‍රදායික දේශපාලඥයන්ගෙන් ඉල්ලන එහෙත් නොලැබෙන දේ දෙන්න නායකත්වය දෙන්න පුළුවන්. මේකේ තියෙන ධනාත්මකම පැත්ත ඒක. සම්ප්‍රදායික දේශපාලඥයාට සමහර දේවල් දෙන්න ඕන උනත් දෙන්න බෑ. ඒ තීරණ ගැනීමේදී හරි බැඳීම් වැඩි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙකුට ජනාධිපතිතුමා වගේ කෙනෙකුට සමහර තීරණ මේ සම්ප්‍රදායික දේශපාලඥයාට ගන්න බැරි තීරණ ගන්න පුළුවන්. එහෙම තීරණ ගත්තොත් තමයි අපේ රට හැදෙන්නේ. දැන් සිංගප්පූරුව සංවර්ධනය වුණේ ට්‍රිපල් ඩී ප්‍රතිපත්තිය. 1 ඩිසිප්ලින්, 2 ඩෙවලොප්මන්ට්, 3 ඩෙමොක්‍රසි. විනය සංවර්ධනය ප්‍රජාතන්ත්‍රවාදය. අපි ස්වාධීන කොමිෂන් සභාව. අපි ප්‍රජාතන්ත්‍රවාදය. 1ක් ප්‍රජාතන්ත්‍රවාදය, 2ක් ප්‍රජාතන්ත්‍රවාදය, 3ක් ප්‍රජාතන්ත්‍රවාදය. අපි රණ්ඩු වෙන්නේ මොනවාටද? ස්වාධීන කොමිෂන් සභාව, ස්වාධීන රාජ්‍ය සේවය, මේ ස්වාධීන ජනමාධ්‍ය නිදහස ඔක්කොම ස්වාධීන. හැබැයි මොකක්වත් ස්වාධීන නැහැ. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ හඬපට වගේක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ හඬපට නිකුත් කරපු කෙනාට UMPෙන් තරම් කරන කෙනෙක් ඕෂල හරි පේෂල හරි කවුරු හරි මට මතක නෑ නම. ඒ නිකුත් කරපු කෙනාට මංගල සමරවීරගේ තුසිත හල්ලුව කියන ලේකම්වරයා හිටපු ලේකම්වරයා කතා කරනවා. අරයා ඒකත් රෙකෝඩ් කළා. ඒකත් එළියට දාලා. ඒකෙදි තුසිත හල්ලුව කියනවා ඇයි උඹ යාළුවෝ වගේ ඉන්න හිටපු කට්ටියනේ ඇයි උඹ ඔය බලු වැඩේ කළේ 2015 ජනාධිපතිවරණයේදී මමයි සුනන්ද මහින්ද දේශප්‍රියත් එක්ක ඩීල් කළේ ඔය මිනිහා අපිට 2015 දිනන්න කොච්චර උදව් කරාද? ඇයි උඹ එහෙම මේ මිනිහට කරන්නේ කියලා. මේ අහන්නේ තුසිත හල්ලුව. දැන් බලන්නකො ජනාධිපතිවරණේ මතක නම් ඕගොල්ලොන්ට පැය 3-4ක් තිබ්බ නේද මේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇන හිටියා. පැය 3-4ක් තිබ්බා. ඊට පස්සේ ලංකාවේ කවදාකවත් නැති තරම් ඡන්ද ප්‍රතිශතයක් යාපනයෙන් අරගෙන
වැටුණා නේද? ඊට පස්සේ මහා ඡන්දෙදිවත් ඒ ඡන්ද වැටුන්නේ නැහැ නේද? ඊළඟට පළවෙනි වතාවට නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මාධ්‍යයට තහනම් කරා නේද? එහෙන් එන නිල එකම එනකම් බලන් ඉන්න කිව්වා නේද? තව මට ඔහොම ප්‍රශ්න ගොඩක් අහතයි. කම්පියුටර් රූම් එකේ හිටියා ආශුමාරසිංහ කියලා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. එයාව ජාතික ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ගත්තා. ඇයි ඒ? ඊට වඩා කෙනෙක් හිටියේ නැද්ද? නෑ, එයා දන්න රහසක් තියෙනවා. ඒ රහස රකින්නේ එයාට ඒ සැලකිල්ල කරොත්. මම ඔක ඊට කලින් කිව්වා. හැබැයි අද මේ සුතිසාල්ලුලගේ හඬපටි වලින් එළියට එන්නේ අපි උපකල්පනය කරපු ආකාරයේ නිවැරදි කියන එක. ඉතින් එහෙම ස්වාධීන කොමිසමක්. මම මේ උදාහරණයකට කියන්නේ. මේ ස්වාධීනත්වය කියලා එකක් ඇති වෙලා නැහැ. අර හඬපට හරියට ඇහුවම තේරෙනවා කවුරු කියන විදියට නේද නැට වෙන්නේ කියලා. ඉතින් මං කියන්නේ මැතිවරණ කොමිසම විතරක් නෙවෙයි. දැන් ස්වාධීන අධිකරණ කොමිසමක් දැම්මයි කිව්වට දැන් අර රංජන්ගේ හඬපට වලින් පේනවානේ නඩුකාර නෝනලා කොහොමද තීන්දුව අරන් තින්නේ කියලා. උසස් වීම බලාගෙනනේ මේ මරණ දඬුවම් දෙන්නේ. ඉතින් එතකොට ස්වාධීන වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාධීන බෝඩ් එක ගහලා අර කලින්ටත් වඩා දැන් කලින් හිටියා කවුද චන්දානන්ද සිල්වා මහත්තයා. හිටපු මැතිවරණ කොමසාරිස්. එතුමා විශ්‍රාම ගියාම කිව්වා මං තනතුරේ ඉන්න තාක්කල් කාටවත් ඡන්දෙ දුන්නේ නැහැ. අන්න මිනිස්සු. අන්න මිනිස්සු. ඒ තමයි ඇත්ත නිලධාරිය. ඇත්ත ස්වාධීනකම. ඒ තමයි ඇත්ත ස්වාධීනකම. ඉතින් දැන් බලන්න 94 නෙවෙයි 89 මේ ජවිපේ බිඳ වැටීමෙන් පස්සේ සෝමන් සමරසිංහ සහෝදරයා පිටරට ගියාම මෙහි කෙලි සේනානායක වගේ කණ්ඩායමක් ජවිපේ නිල අයිතිය නමේ අයිතිය ගන්න හැදුවා. සෝමන් සමරසිංහ සහෝදරයා ලිපි ලේඛනත් එක්ක පිටරට ඉඳන් ඉල්ලීම කළා නෑ පක්ෂ අයිතිය මටයි තියෙන්නේ කියලා. ඇත්තට මේ වෙලාවේ තිබුණේ මට මතක හැටියට UNP ආණ්ඩුව. UNP ආණ්ඩුවටවත් බැරි වුණා අර සෝමන් සමරසිංහ සහෝදරයාට තමයි මේ අයිතිය තියෙන්නේ කියන තීන්දුව දුන්නා. ඒක තමයි නිවැරදි තීන්දුව. ඒ කාටවත් බැරි වුණා මොන බලපෑම කරත් ඒ කොමිසාරිස්තුමාව ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ අර වැරදි තීරණයට ගෙනියන්න. ඉතින් ඇත්තටම මේ බොරු කොමිෂන් සභාව වලින් කරලා තියෙන්නේ වෙන කට්ටියකට මේගොල්ලෝ හැන්ඩල් කරන්න ඉඩ හදලා දීලා තියෙනවා. දැන් අධිකරණයට වුණත් අපි ස්වාධීන කරා කියලා කිව්වම කියනවා. හැබැයි තානාපති කාර්යාලය වලින් වෙන දේවල් කරනවා. මතකද අර දින 51 ආණ්ඩුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ට්විටර් පණිවිඩයක් දැම්ම නඩු තීන්දුවට කලින් ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන්ට ගොඩාක් වටිනා හැදෑරිය හැකි නඩු තීන්දුවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා කියලා. ඉතින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කොහමද මේ ලැබෙන්න තියෙන දැන් තීන්දුව තමයි කැබිනට් මණ්ඩලයේම මේ මොකද්ද අත්හිටෙව්වා ක්‍රියාකාරීත්වය. ඉතින් එහෙම තීන්දුවක් ලැබෙයි කියලා අර කමින් සූන් කියනවා. එතකොට මේ ස්වාධීන කියලා කිව්වට අන්තිමට වෙලා තියෙන්නේ තිබුණටත් වඩා නරක තත්වයකටපත් කිරීම. ඒකින්ද මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන විතරයි අපි වද වෙලා තියෙන්නේ. ඒත් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. රටවැසියව බල ගන්නවන්න ඕන. පරමාධිපත්‍ය බලයේ හිමි මිනිස්සු රටවැසියයි බල ගන්නවන්න ඕන. එයා ඔය බලය බෙදනවා කියන්නේ රටවැසියාට බලය දෙන්න ඕන. මම කියන්නේ තව මොනවද අපිට දෙන්න පුළුවන් අයිතිවාසිකම්? පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකට විරුද්ධව උසාවියන් අයිතිය දෙන්න ඕනේ. අපි ඒ කියන්නේ මාස 3ක්වත් දෙන්න ඕනේ පනතක් සම්මත කළා වුණත් රටවැසියා හිතනවා නම් ඒක තමාට අගතියක් වෙනවා කියලා. ඒකට උසාවියන් අපි දීලා නැහැ අයිතිය. අන්න ඒව තමයි දෙන්න ඕන අයිතිය. ඊළඟට දැන් සමහර රටවල් වල තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර ගිවිසුම් ගහනකොට මාස 6ක් ඒවා සමාජයේ සාකච්ඡාවට ලක් කරන්න කියලා නීතිය එන්න ඕනේ. සහ අහවල් දේවල් වලට බලපාන්නව නම් ජාතික ආරක්ෂාවට එහෙම අංශවලට බලපානවා නම් ඒවකට 3/2 බලෙන් අනුමත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ කියලා දාන්න ඕනේ. එතකොට තමයි රටවැසියාට මේක බලගන්නේ. අපි తాවකාලික බාරකරුවෝ. දැන් බාරකාරුන්ට පුළුවන්ද මේ තව සියවස් ගණනාවක අනාගතයක් බිලි දෙන්න? එහෙම තීරණ ගන්න. එහෙම තීරණනේ පහුගිය ආණ්ඩු ගත්තේ. ඉතින් ඒ නිසා අපි බලගන්න ඕන රටවැසියා. ඒතකොට ඩිසිප්ලින් විනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමා ඔහු තුලින්ම විනය තියෙන ඒ වගේම අපේ රටත් දැන් බලන්න දේශපාලන කල්ලි එක ස්වභාවිකවම වෙනවා හැටි. දැන් පෝස්ටර් නැහැ නේ මෙතනදී. ජනාධිපතිවරණේ තුමා පෝස්ටර් ගැහුවේ දැන් අපි කවුරුත් පෝස්ටර් ගහන්නේ. ඊට පස්සේ දැන් වෙනදා පොලිසිය තියෙනවා මැතිවරණ ප්‍රචණ්ඩකයා වෙන පොතක්. දැන් ඒ පොත නැහැ. එක පැත්තෙන් ඔය මනාපයකට පොඩි රණ්ඩුවක් ගියොත් ඇරෙන්න මේ දෙපැත්ත තුන් පැත්ත අතර ගෝරි නැහැ. ඉතින් එතකොට දැන් අර දේශපාලන සංස්කෘතියෙත් ඒ විනය ක්‍රමානුකූලව ගොඩනැගෙමින් තිබෙනවා. මම කියන්නේ 100%ක් හැදිලා කියලා. ගොඩනැගෙමින් පවතිනවා. ඒක හොඳයි. ඒ ප්‍රවණතාවයක් හැටියට හොඳයි. දැන් විදේශිකයෙක් ලංකාවේ අද පාරේ ගියොත් එයාට හිතෙන්නේ නැහැ ලංකාවේ ඡන්දයක් තියෙනවා. මැතිවරණයක් තියෙනවා. මැතිවරණයක් තියෙනවා කියලා.
මේ ඉතින් අපි ඒ විනය ඒ විනයත් එක්ක බැඳිච්ච සංවර්ධනය මොකද විනය ඕනනේ සංවර්ධනයේ ඉන්න බෑනේ පගාව ඉල්ලනවා නම් මොකක් හරි අනුමත කරන්න වෙන ගාණක් ඉල්ලනවා නම් එතන විනය නැහැනේ. එතකොට ඒ විනය නැතුව සංවර්ධනය එන්නේ නැහැනේ. සංවර්ධනය එන්න ඕන ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී වුණා. සිංගප්පූරු 3ට ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඕක එකට තියාගත්තා නම් සිංගප්පූරු ඔය කියන දියුණුව ලබන්නේ නැහැ. හොඳයි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතිකාවතක් ගොඩනැගෙමින් පවතිනවා. ඔබතුමා හිතනවාද මේ පවතින මිශ්‍ර විධායක ක්‍රමයම දිගටම පැවතිය යුතුයි කියලා? මෙහෙමයි. 13 වෙනි සංශෝධනය කියන එක පළාත් සභා ක්‍රමය. මේ ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතින තාක්කල් විධායක ජනාධිපති ක්‍රමය පැවතිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒකට තියෙනවා කොන්දේසි කීපයක්. එකක් 13 වෙනි සංශෝධනය අහෝසි විය යුතුයි. ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය නැති විය යුතුයි. දෙක කොට්ටාස ක්‍රමයට කේවල ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතුයි. මහා මැතිවරණය. මොකද දැන් ඇමරිකාවේ ජනාධිපතිව තෝරන්නේ කේවල ක්‍රමයට කොට්ටාස ක්‍රමයට. මම කියන්නේ ලංකාවේ ජනාධිපතිව වුණත් අපි තෝරන්න ඕනේ කොට්ටාස ක්‍රමයට. ඒ සංශෝධනය වෙන්න ඕනේ. ඊළඟට ජනාධිපති ක්‍රමයේ තියෙන තාක්කල් මේ කියන වැඩි ඡන්ද සංඛ්‍යාව නෙවෙයි කොට්ටාස වැඩි ප්‍රමාණයක් දිනන කෙනා තමයි ජනාධිපති වෙන්න ඕනේ. ඒක ඉතින් ඇමරිකානු ක්‍රමයේ හින්දා කාටවත් විරුද්ධ වෙන්නත් බෑ. ඇමරිකන් ක්‍රම ගේනවට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහනේ. ඊළඟට 13 නැතිව අපි හිතමු ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් 13 වෙනි සංශෝධනයක් නැති විය යුතුයි සහ කොට්ටාස ක්‍රමයෙන් තේරෙන පාර්ලිමේන්තුවක් ඇති විය යුතුයි. එතකොට ස්ථාවර ආණ්ඩුවක් ඒ ආණ්ඩුවට තෝරගන්න අගමැති රට පාලනය කරන එක ප්‍රශ්නයක් නෑ. සම්පූර්ණ කොට්ටාස ක්‍රමයක්ද? සම්පූර්ණ කොට්ටාස ක්‍රමයක්. පළාත් පාලන මැතිවරණයේ ඇති වෙච්ච නෑ ඒක මහා විකාරයක්නේ. දැන් බලන්නකෝ මේ කලින් නිකන් 10ක් 15ක් හිටපු മന്ത്രി හැදුණු දැන් 50ක් 60ක් ඉන්නවා. කොට්ටාසෙට එක മന്ത്രി කෙනෙක් ඉන්නවා කොට්ටාසයක් අයිති නැති තව 60 උටාමාරක් ඉන්නවා. മന്ത്രിවරුන්ට යන වියදම වැඩි වුණා. ඇත්තටම ගත්තොත් මේ ඒ ඡන්ද ක්‍රමෙන් මේ අගතියක් මිසක් මට නම් පේන සුගතියක් වෙලා නැහැ. නිකන් සමහර පළාත් ප්‍රාදේශ සභා රැස් වෙන තිබ්බ හෝල් එකකට ලොකු කරන්න උනා. ඉතින් ඒවට වියදම් වැඩි වුණා. මේ මං හිතන්නේ മന്ത്രിවරු දහස් ගානකින් සංඛ්‍යාත්මක වැඩි වුණා. ඉතින් මේ මහජන නියෝජිතය කියන එක මහා ගොඩක් වැඩි කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඇත්තටම මේ මහජනයා බලගැන්වීම. රටවැසියා බලගැන්වීම. රටවැසියා බලගැන්වුවාට පස්සේ රටවැසියාට මහජන නියෝජිතයෝ 100ට එකක් ඉන්න ඕනේ කියලා කියන්න ඕනේ නැහැ. ඒක 10,000ට එකක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මහජන නියෝජිතයා කියන්නේ අපි දැන් මේ තීරුම් අරන් ඉන්න එක්කෙනා නෙවෙයි. ඊට වඩා වෙනස් එක්කෙනෙක්. හොඳයි. අපි අර ආපු ධාරාවේ ආවොත් මේ පෙබරවාරි 18 නුගේගොඩට මහින්ද රාජපක්ෂ මහත්තයාව ගේන්න ඔබ තමයි මූලික වෙන්නේ. මහින්ද සමග නැගිටිමු කියන ව්‍යාපෘතියත් එක්ක. එතකොට පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් යම් ආකාරයේ සංකල්පයක් තිබුණාද? නැතු ඒ වෙලාවේ කිසිම දෙයක් තිබුණේ නැද්ද? නෑ මෙහෙමයි. මහින්ද ජනාධිපතිතුමා පැරදුනාට පස්සේ දවස් කීපයක සතියකට විතර පස්සේ මට මතක හැටියට ප්‍රසන්න රණතුංග හිටපු මහඇමතුමාගේ කොළඹ තිබිච්ච නිල නිවෙසට අපි ජනාධිපති මහින්ද මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා SLP එක දෙන්න එපා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඒකේ මධ්‍යම කාරක සභාවක් හැදවලා ඒක දෙන්න එපා කියලා. එතකොට මට මතකයි ඒ අවස්ථාවට කැඳෙව්වම ටික දෙනයි ආවේ. ආපු ටික දෙනාගෙනුත් සමහරෙක් හිටියා එතනට ඇවිල්ලා ඔත්තු බල ටෙලිෆෝන් කරනවා මං හිතන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාට හරි මෙන්න මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ මට ඇහෙනවා ඉතින්. වැඩි බේර ගන්න පුළුවන් වෙයි අර මේ කියලා එහෙම කියනා ඉන්නවා. ඒ මම මේ කියන කෙනා අද මේ පොට්ටුවෙන් එක දිස්ත්‍රික්කයකින් ඡන්දෙත් ඉල්ලනවා. මේ එතකොට එවිලේ ඇත්තට මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික කෙනෙක් නෙවෙයිනේ. ඒතර මට මතකයි මම දලසලහ පිරුම ඇමතුමාගේ ඒ වෙලාවෙන් ඉල්ලීමක් කළා මම එයාට කියන්නේ දලසය කියලා. අපි පත්තරයකට හිරු අර මේ හිටපු අතීතය නිසා කොහොමද දලසය මේකෙදි මේ වැඩේ අතට ගන්න සෙන්ට්‍රල් කමිටි එකේ බලය යන්න නම් දෙන්න එපා. මේක ඔයා අතට ගන්න කියලා. මට යා හිතවත්කමට කියන්නේ විභා කියලා. මම විභූති බීදිය බණ්ඩාර කියන නමින් පත්තරේ ලියපු නිසා විභා මෙතන බහුතරයක් නැහැනේ කියලා. මං කිව්වා බහුතරේ එතනටත් නැහැ මෙතෙන්ටත් නැහැ. බහුතරේ දැන් ඉන්නේ මැද්දේ. හරියට යනවද මෙහෙට යනවද? ඒගොල්ලෝ හිත ඉන්නේ. ඉතින් ඒ නිසා මෙතන හරියට මේ බලය පෙන්වන්න පෙන්නුවොත් ওই බහුතරේ එතනට මෙතෙන්ට එනවා. ඒ කොමුණත් දඩසැමතුමා ඒ වෙලාවේ ඒ හිටියේ බහුතරය අපිට තියාගන්න බෑ මේක අපිට ගිලිහෙන එක වළක්වන්න බෑ කියන විදිහේ මතයක. ඉතින් එදා ඇත්තටම කවුරු හරි ඉදිරිපත් වෙලා ඒ ශ්‍රී ලංකාවේ මධ්‍යම කාරක සභාවේ බලය මහින්ද මැතිතුමා අතේ තියාගත්තා නම්
අලුත් පක්ෂයක් හදන්න ඕන වෙන්නේ නැහැ. ඒක බැරි වුණා. බැරි වුණාට පස්සේ පක්ෂයක් නැති වුණයි කියලා අපි ඒක ගැන හිතියේ නැහැ. ඊට පස්සේ අපි ඇත්තටම බලන්න දැන් අපිට එදා පෝස්ටරේට දාන්න නමක් තිබ්බේ නැහැ. දැන් මට අපි 4 දෙනා ඉන්නේ මේකට සම්බන්ධ උනේ. 4 දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා විමල් මහින්දගේ පෝස්ටරේට මහින්දගේ පින්තූරය දාන්න එපා කියලා. ඒ කියන්නේ එතුමා හිතුවා සද්භාවයෙන් කිව්වේ මහින්ද ජනාධිපතිතුමත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. ඉතින් මට ඒ වෙලාවේ අපි වැඩි වාද විවාද කරන්න යන්නත් හොඳ නෑනේ මේ අපි ඉන්න 4ක් 3 වුණොත් ඒකත් පාඩුවක්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම කල්පනා කරේ කොහොමද දැන් පෝස්ටරේට පින්තූරය දාන්න එපා නම් කොහොමද මේක හදන්නේ? ඊට පස්සේ කවුද මේකේ වගකීම? කවුද මේ සංවිධානය? එහෙමත් දාන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි අර මෙහෙම අත දාලා ඔබ මහින්දට ඡන්දය දුන්න. නම දාන්න එපා කිව්වේ නෑනේ පින්තූරේ විතරනේ දාන්න එපා කිව්වේ. ඔබ මහින්දට ඡන්දය දුන්න 158න් කෙනෙක් නම් අහවල් දවසේ අහවල් වෙලාවට නුගේ ගොඩට එන්න. එතකොට පොදු ඇරයුමක් කවුද අයිතිකාරයෙක් නෑ. එතකොට ඒ ආකෘතිය හැදුනෙම අර තිබ්බ දුෂ්කරතා නිසා. පින්තූරේ දාන්න එපා කියපු හින්දා නම දැම්මා. නම දාන්න එපා කිව්වේ නෑ. ඊට පස්සේ දැන් දාන්න සංවිධානයක නමක් නෑ. සංවිධානයක නමක් නොදා දාන්න නම් අර විදිහේ පෝස්ටරයක් තමයි හදන්න ඕනේ. ඉතින් ඒක හැදුවා. ඒක දැක්කම මිනිස්සු ආවා. ඒක සමාජ ජාලාවල සංසරණය වුණා. ප්‍රාදේශ සභා മന്ത്രിවරු ස්වේච්ඡාවෙන් මම හිතන්නේ ඒ වෙලාවේ හිටපු മന്ത്രിවරුන්ට අපි ගෞරව කරන්න ඕන. පළාත් සභා മന്ത്രിවරු. ඒ වගේම මේ ලොකුගේ මැතිතුමා එදා රැළිය ආසන්නයට ඇවිල්ලා හිටිය ප්‍රසන්න රණතුංග මැතිතුමා. අද අපිත් එක්ක නැතත් කුමාරවේල්ගම මැතිතුමා. ඒ වගේම අපේ කවුද හොරණ ඉන්න පිටුපාග මැතිතුමාගේ පුත්‍රරත්නය වික්‍රමනායක මැතිතුමාත් ඇවිල්ලා වේදිකාවට නැගින තුනට ඒ භූමියේ හිටියා. ඒ භූමියේ එහෙම හිටපු කට්ටිය. එතකොට ඒ ඇරයුම දැන් මගෙන් කලින් දවසේ ඇහුවා වීඩියෝ වෝල් එක හයි කරනකොට මේක කොයි පැත්තටද හරවන්නේ කියලා. මම එකක් කිව්වා උඩ ගහන්න කියලා ස්ටේජ් එක උඩ. ආනන්ද සමරකෝන් ස්ටේජ් එක උඩ. ඒ ඇහුවා මේක අර නාවල පැත්තට හරවනවද කොයි පැත්තටද හරවන්නේ කියලා. කලින් දවසේ රෑ. මං කිව්වා ඕක හයිලර් රෝඩ් එක පැත්තට හරවන්න කියලා. ඒතකොට එයා ඇහුවා ඒ කියන්නේ මිනිස්සු ඒ පැත්තට පිරෙයිද කියලා. මං කිව්වා හරි ඔයා හයි කරන්න හැබැයි මම කියනකම් ඔන් කරන්න එපා කියලා. ඉතින් මම හිතුවා වගේම පටන් අරන් පැය භාගයක් විතර යනකොට හයි ලෙවල් පාර පැත්තක් පිරිලා. එතකොට අරක නොතිබ්බ නම් ඒ වීඩියෝ වෝල් එක ඒ පැත්තට නොතිබ්බ නම් ඒ ජනයාට ඒ පැත්තේ නම් මේක බලන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් එතන එක්තරා හැරවුම් ලක්ෂයක්. සාමාන්‍යයෙන් මැතිවරණ පරාජයකින් පස්සේ මෙතරම් කෙටි කාලයකින් දේශපාලන බලවේගය නැවත පුබුදුවාලීමක් සිදු වෙලා නැහැ. ඒක තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. ඒ හැරවුම් ලක්ෂයේ ඊළඟ ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන ඒ කියන්නේ ශ්‍රී ලංනිපය වෙනුවට ඒ ශ්‍රී ලංනිප සම්භාවයක් තියෙන දේශපාලන ධාරාවට ශ්‍රී ලංනිපය කියන පක්ෂය අහිමි වීම නිසා ඒ රික්තකය පුරවන්න ගොඩනැගිච්ච දේශපාලන පක්ෂය තමයි පොදු ජන පෙරමුණ. ඒ පොදු ජන පෙරමුණ බිහි කිරීම සඳහා අවශ්‍ය කරන දේශපාලන උත්තේජනය එහෙම නැත්නම් දේශපාලනීය බලවේගය අර හැරවුම් ලක්ෂයත් සමග ස්වභාවිකවම ගොඩනැගීමේ වර්ධනය වෙමින් ආවා. ඒ ප්‍රශ්නේ දැන් වර්තමානයට එනවා. දැන් අලුත් කතාවක් තියෙනවා මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙමු කියලා. ඒ වගේ එක එක වෙන්න පුළුවන්. ඒක ගැන මට දැන් කියන්න බෑ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් වෙන නිසා. ඒ මහින්ද මහත්තයා බාරගත්තොත් පොදු ජන පෙරමුණට ගැටලුවක් වෙයිද? නෑ ඉතින් පක්ෂ දෙක තුනක අයිතියක් තිබ්බයි කියලා පාඩුවක් වෙන්නේ නෑනේ. ඔබ ජනතාහන්ට වේදිකාවක් මහජන දිනය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සමගින්. දැන් අමාත්‍යතුමා පසුගියදා පිවිතුරු හෙළවුරුමේ සහ ජාතික නිදහස් පෙරමුණ ගිවිසුමකට එළඹෙනවා. එහි සඳහන් ප්‍රධාන කාරණයක් තමයි ඇමරිකානු බලව්‍යාප්තවාදය මෙරටට පැමිණෙන්නේ කුමන මුහුණුවරකින් වුවද ඒ වැළැක්වීම උදෙසා සටනට නායකත්වය ලබා දෙන බව. MCC ගිවිසුම සම්බන්ධයෙන්ුත් මෙම ස්ථාවරත්වයේමද තවමත් ඉන්නේ? ඔව්. කිසි වෙනසක් නැහැ. MCC ගිවිසුම ඇතුළුව මොකද අපේ රට අපිට වටින්නේ නැති වුණාට ලෝක බලවතුන්ට වටිනවා. ඉන්දියාව අපේ රට ගැන ඉතා සැලකිල්ලෙන් බලනවා. ඉන්දියානු විදේශ ලේකම්වරයා එක වෙලාවක ලියපු පොතක කියනවා ඒක මේ ශ්‍රී ලංකාව කියන්නේ 24ක් විතර දුරින් තියෙන මේ
ගුවන් යානාවක් නතර කර තබා ගත හැකි යාත්‍රාවක් කියලා. ඉන්දියාව, ඒ කියන්නේ ඉන්දියාවට ළඟින් තියෙන ප්‍රහාරක ගුවන් යානාවක් නතර කරලා තියාගන්න පුළුවන් යාත්‍රාවක් කියලා. ඉතින් උපාය මාර්ගික වශයෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාව වැදගත්. විශේෂයෙන්ම මේ ඉන්දිය සාගර කලාපයේ බලය ලෝකයේ වැඩිම නැව් ප්‍රමාණයක් ගමන් කරන මුහුදු ගමන් මාර්ගය. මේකේ බලය පිළිබඳ ප්‍රශ්නයේදී ලංකාව ඉතා උපාය මාර්ගික වැදගත් තැනක පිහිටපු රටක්. එක අවස්ථාවක පෙන්ටගනේ ලෝකයේ ඒගොල්ලොන්ගේ හදපු සිතියමක ඒගොල්ලොන්ගේ යුද කඳවුරක් තියෙන ස්ථානයක් හැටියට ත්‍රිකුණාමල වරායත් රතු පාටින් නම් කරනවා. ඇත්තටම මේ රට බෙදන්න ගියේ දෙමළ ජනතාවට මොකක්වත් දෙන්න නෙවෙයි. දුර්වල කෑලි දෙකකට බෙදලා ඒකට හිලව් වෙන්න මේ ත්‍රිකුණාමලයේ ආශ්‍රිත භූමිය ඇමරිකානු තිප්පොළක් බවට පත් කරගන්න. මේක තේරිච්ච හින්දා තමයි ඉන්දියාව වුණත් අන්තිම සටනේදී වැඩේ ඉවර වෙනකම් මේ ඔය දකුණු ඉන්දියාවෙන් ආපු බලපෑමත් ෂේප් කරගෙන මේක වෙන්න මේ යුද්ධ ජයග්‍රහණය වෙන්න ඉඩ හැරි. ඒ නිසා අපිට ඒ තියෙන බලපෑම අපි තේරුම් ගන්න ඕන. ඒ ලෝකෙන් එන පීඩනය අපි හරියට හඳුනාගත්තොත් විතරයි මේ රට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මගේ දේශපාලනයේදී අපි තේරුම් ගන්න ඕන අනිත් එක ලෝකයේ අද දේශපාලනය තමයි ආර්ථිකීය ග්ලෝබලයිසේෂන්. සංස්කෘතිය ග්ලෝබලයිසේෂන්. කියන්නේ ආර්ථිකීය ගෝලීයකරණය, සංස්කෘතිය ගෝලීයකරණය. දැන් බලන්න මේ අපි කියමු ලෝකයේ දැන් අපේ තරුණ පරම්පරාවේ හෙයාර් ස්ටයිල් ගත්තොත් දැන් මේ වෙලාවේ ලන්ඩනේ ඉන්න තරුණයෙක්ගේ හෙයාර් ස්ටයිල් එක හා සමානයි. ඒකේ පේන්නේ මේ දැන් ඒගොල්ලෝ දැන් මේ නාගරික තරුණ දරුවෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නේ මෙහි හිටියට භෞතිකව ඒගොල්ලෝ බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි, ඒගොල්ලෝ අහන්නේ ඉංග්‍රීසි සින්දු, ඒගොල්ලෝ ඉන්නේ නිව්යෝක් සිටි එකේ ඉන්නවා හිතාගෙන. එතකොට ලන්ඩන් ඒගොල්ලොන්ගේ කල්චර් එක, සංස්කෘතිය අපි නොදැනුවත්වම මං කියන්නේ හැමෝම කියලා, නමුත් නොදැනුවත්වම ඒ ගෝලීය සංස්කෘතිය. එතකොට ලෝකෙට එක සංස්කෘතියයි, බටහිර සංස්කෘතිය. ලෝකෙට එක ආර්ථිකයයි, ගෝලීයකරණය. ඒ කියන්නේ ඕන් නිපදවන දේවල් ලෝකෙම පරිහරණය කිරීම. හැබැයි බලය ලෝකලයිසේෂන්. ප්‍රාදේශීයකරණය. ඒකට තමයි අපිට කියන්නේ ෆෙඩරල් කරන්න. කුඩා ප්‍රාදේශීය රාජ්‍යයන් බවට පත් වෙන්න. එතකොට දුර්වල වෙනවා. එතකොට රාජ්‍ය දුර්වල කිරීම මේකේ අංක 1. රාජ්‍ය දුර්වල කරොත් තමයි රාජ්‍ය ගිල ගන්න පුළුවන්. දැන් ලිබියාවේ ගඩාපිට ගහලා ලිබියානුවන්ට වෙච්ච සෙතක් නැහැ. ඒක ඇමරිකාවේ, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ තෙල් සමාගම් ටික දැන් ලිබියාව හුරගෙන කරනවා. ඔබතුමා වරක කියනවා ඇමරිකානු භාණ්ඩ ප්‍රතික්ෂේප කරමු කියලා. තවමත් ඒ මතේ දෙන්නේ? නෑ, ඇමරිකානු භාණ්ඩ ප්‍රතික්ෂේප කරමු කියන්නේ ඇමරිකාව ලංකාවට එරෙහිව යෝජනාව සම්මත කිරීමත් එක්ක ඇමරිකානු යෝජනාවට ප්‍රතික්‍රියා දැක්වීමේ එක ප්‍රකාශයක් හැටියට ඒක කරේ. අද ගත්තොත් ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරානේ විවෘතවම මේ රටේ රණවිරුවන්ට විරුද්ධ කිසිම යෝජනාවකට අපි එකඟ වෙන්නේ නැහැ. ඒක ඉංග්‍රීසිනුත් ඒක කිව්වා. එකඟ වෙන්නේ නැහැ. එහෙම බලපෑම ආවොත් අපි සංවිධාන වලින් ඉවත් වෙනවා කියලා. ඒ නිසා අද එහෙම නායකයෙක් යටතේ එහෙම කියන්න මට ඕන වෙන්නේ නැහැ. නමුත් මම කියාගෙන ආවේ අපේ රාජ්‍යය නිසා දැන් මේ ලිබියාව නම් අල්ලගත්තේ කොල්ල ගන්න තෙල් ටික. ඉරාකය කියලා රාජ්‍යයක් නැහැ, දැන් තියෙන්නේ රටක්. ලිබියාව කියලා රටක් තියෙනවා, රාජ්‍යයක් නැහැ. පුතෙක් හම්බුනාම අපේ අම්මලා කිව්වේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා. ඒ රටක් කියන එකයි රාජ්‍යයක් කියන එකයි දෙකක්. මේ රාජ්‍ය දුබල කිරීම, ප්‍රාදේශීය බලය ප්‍රාදේශීයකරණය කිරීම, දැන් ලෝකලයිසේෂන් කරාම මොකද වෙන්නේ? දැන් කොරෝනා ආවා. ලෝකේ ඔප්පු කරලා තියෙනවා මධ්‍යගතව පාලනයේ තියෙන රටවල් වල විතරයි මේකට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. මේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට බෑ නිව්යෝක් වහගන්න. ඒ ආණ්ඩුකාරයා කියනවා ආයි කියන්න එපා වහන්න කියලා, යුද්ධ ප්‍රකාශ කිරීමක් හැටියට මම සලකන්නේ කියලා. එතකොට දන්න වසංගතයකදී අර ඒගොල්ලොන්ගේ පරමාදර්ශී පාලන මොඩලය ෆේල්. චීනයේ සමත් වෙන්නේ ඇයි? මධ්‍යගත රාජ්‍ය. ලංකාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැන් පාර්ලිමේන්තුවක් නැහැ, පළාත් සභාවක් නැහැ. හැබැයි විධායක ජනාධිපති ඉන්නවා. මධ්‍යගතයි. අඩු ඒ කියන්නේ ඒකේ දල ගලූපතන් තියෙනවා. හැබැයි තාමත් එක්තරා බලයක් සහිත. එතකොට ඒ මධ්‍යගත නායකත්වයේ තිබුණු නිසා තමයි ලෝකයේ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව. දැන් සාමාන්‍යයෙන් කොරෝනා මරණ ලෝක පරිමාණයෙන් ගත්තොත් ආසන්න වශයෙන් කියන්නේ 104ක් මැරෙනවා කියලා. අපේ 0.4යි. 0.4යි. එකක් අපේ සෞඛ්‍ය සේවයේ තියෙන හොඳකම, අනිත් එක මම හිතනවා මේක මගේ විශ්වාසයක්, ලෝකේ වැඩිම මව්කිරි දෙන අම්මලා ඉන්න රට ලංකාව. ප්‍රතිශක්තිය.
ඒකෙන් හම්බෙන්නේ මේ ප්‍රතිශක්ති කරන බලය මං හිතන්නේ මොන බීම කිව්වත් හම්බෙයි කියලා. හොඳයි. අවුරුදු 3-4ක් මව්කිරි බිව්වයි කියන්නේ ඒක හොඳ අතිවාරමක්. ඉතින් මේ මම කියන්නේ රාජ්‍ය දුබල කොට අත්පත් කරගන්න ක්‍රම තියෙනවා. ඒකට ගිවිසුම් එනවා. අපි හැමදාම ජාතියක් හැටියට බැට කාලා තියෙන යුද්ධ වලින් වඩා පරාද වෙලා තියෙන ගිවිසුම් වලින්. යුද්ධ වලින් නම් අපි දිනලා තියෙනවා. අතීතයේ. එතකොට දැන් ටිකිරි බණ්ඩාර කුමාරයා මේ මුල්ලේරියාව වැව ගාවට පරංගියා ගෙන්න ගත්තන්නේ උපායශීලීව. ඒ මුල්ලේරියාවේ සටනේ තමයි පෘතුගීසි පොත්වල තියෙනවා සිංහල සේනාව මොකක්ද ඒකට කියන්නේ ග්‍රෙනේඩා නැමැති අවියකින් අපට පහර දුන්නාය. එම අවිය යනු කියන්නේ බෝලයක් ඇතුලේ වෙඩි බෙහෙත් එක්ක යකඩ බෝල තියෙනවා. ඒකේ සේව නූලක් තියෙනවා. ඒ සේව නූලට පත්තු කරලා ඔවුන් ඉන්න පැත්තට විසි කරනවා. ඒ සේව නූල එක්තරා කොටසක් පිච්චුනාට පස්සේ අරක පිපිරෙනවා. පිපුරුනාම අරක ඇතුලේ තියෙන මේ යකඩ බෝල වැදිලා අපේ සොල්දාදුවන් ගොඩක් තුවාල වුණාය කියලා. ඒකේ නම ග්‍රෙනේඩා. ඒ තමයි ග්‍රෙනේඩ් එකේ උපත. ඒතකොට මම කියන්නේ දැන් අපි යුද්ධ වලින් දිනලා තියෙනවා. හැබැයි අපි හැමතිස්සෙම ඉතිහාසයේ පරාද වෙලා තියෙන ගිවිසුම් වලින්. ඒ නිසා තමයි ඇමරිකානු හෝ ඉන්දියානු හෝ වෙනත් රටක හෝ ඒ මොනවා හරි ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුර්වල කරන රාජ්‍යයේ ස්වෛරීත්වය අහිමි වන ඕනෑම ගිවිසුමක් සම්බන්ධයෙන් අපි අධිසංවේදී විය යුතුයි. මොකද මේ රට අපිට වඩා වටිනවා වෙන අයට. MCC ගිවිසුම මේ විදිහට කමිටු දදා ආපහු බලන එකටත් ඔබතුමාලා එකගද? නෑ ඉතින් පහුගිය ආණ්ඩුව මේක සෑහෙන දුරක් ඇවිල්ලානේ. ඒ ආණ්ඩුව අරලියගහ මන්දිරයේ MCC කාර්යාලයේ තියාගෙන හිටියේ. කවුරුත් ඇහුවේ නෑනේ ඒක. ඔය අද ජනතා විමුක්තිය කට්ටිය පෝස්ටර් එකක් ගහලා තිබ්බ මම දැක්කා MCC ගැන. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය ඇතුලේ MCC එකේ සුද්දු ටික තියාගෙන කාර්යාලය පවත්වාගෙන යනවා. නෑ මං ඇහුවම නෑ කිව්වා පාර්ලිමේන්තුවේ. පස්සේ මං ලිපි ශීර්ෂයක් අරන් ගිහින් පෙන්නුවා. ලිපිනේ තියෙන අරලියගහ මන්දිරේ. එහෙම තියාගත්තා. ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර් ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ලංකාවට ආවා. ඒගොල්ලෝ ශැංග්‍රිලා එකේ ගෙවල් ගත්තා. ඒගොල්ලෝගේ දරු පවුල ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ඇරියා. ගෘහ භාණ්ඩත් කන්ටේනර් ගණන් ඒ ශැංග්‍රිලා එකට ඇමරිකාවෙන්ම ගෙනාවා. ඉතින් ඒගොල්ලෝ මේක ඉතා විශ්වාස කරගෙන දැන් ඉතින් වැඩේ හරි කියලා වැඩේ ආවේ. ඒගොල්ලෝ අපේක්ෂා කළේ නෑ අවුරුදු 4මාරකින් බැහැලා යන්න සිද්ධ වෙයි කියලා වික්‍රමසිංහ මහත්මයාගේ පාලනයේට. අන්තිම මොහොතේ ආණ්ඩුවේ කැබිනට් එකෙන් අනුමත කරගත්තා MCC ෆයිනල් ගිවිසුම අත්සන් කරන්න. කොමාරි අතිපූජ්‍ය කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවා උන්වහන්සේ මේ දේශපාලනයට උනන්දු කෙනෙක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ පවා මේ සත්‍යග්‍රහයක් කරලා උපවාසයක් කරලා රටම ඇහැරුණාම ඒක පස්සට තල්ලු වුණා. උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ. එතකොට ඒක ඒ නිසා අපි ආණ්ඩුවක් ජනාධිපතිතුමා මම දරන මතේ තියෙනවා. නමුත් ජනාධිපතිතුමාට ඒ වගේ දෙයකදී රාජතාන්ත්‍රිකව මුහුණ දෙන්න ඕන විදියක් තියෙනවා. එතුමා ඒක නියමිත විදියට මුහුණ දෙනවා. එකක් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ තීරණය MCC ගිවිසුමට කිසිසේත්ම වාසිදායක නැහැ. ඒකට යන්න කියන්නේ නැහැ. ඒකට කමිටුවේදී වාර්තාව කැබිනට් මණ්ඩලයට දැම්මා. කැබිනට් මණ්ඩලයේ මිනිස්ටර්ස්ලාට දුන්නා නිරීක්ෂණ ඉදිරිපත් කරන්න කියලා ඒ වාර්තාව ගැන. දැන් මම මගේ නිරීක්ෂණ බාර දීලා තියෙනවා. ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ නැහැ. කොහොමද මහමැතිවරණයෙන් පස්සේ අලුත් කැබිනට් එක අපි රැස් වෙන්නේ. ඒකට ඒ නිරීක්ෂණ එනවා. ඒ නිරීක්ෂණ අනුව අවසාන තීරණය ගන්නවා. අවසාන තීරණය කියන්නේ කිසිසේත්ම ඒ ගිවිසුමට යන්න තීරණයක් නෙවෙයි. හැබැයි ගිවිසුමට යන ඒ තීරණය ගන්න ඕන විදියක් තියෙනවා. ඒක අර දැන් ජනතා විමුක්තිය නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩේ කරගෙන යනකොට කට ඇරියේ නෑ. දැන් මේක අපි මේ ක්‍රමානුකූලව රාජතාන්ත්‍රිකව උපායශීලීව මේකෙන් එළියට එන්න හදනකොට කෝ ගිවිසුම සජිත් ප්‍රේමදාස කියන ගෝල් ෆේස් එක ගාවට ඇවිල්ලා ගිවිසුම පුච්චන්න. උන් පැහැදිලිවම කියනවා ඉතින් පුච්චන්න ගිවිසුමක් අපි ගහලා තියෙන්නේ ඉතින්. ගැහුවා නම් ගහලා තියෙන්නේ ඒගොල්ලෝනේ. එහෙමනම් පුච්චන්න ඕනේ ඒගොල්ලෝනේ. අපි ගිවිසුමක් ගහලා නැහැ. අපිට පුච්චන්න අපි ගහපු ගිවිසුමක් නැහැ. ඒ කැබිනට් මණ්ඩලයේ ඒගොල්ලෝනේ හිටියේ. මම දන්නේ දේශපාලනයේ සාක්ෂරතාවයේ දුර්වලතාවයක්. ඉතින් පැහැදිලිවම ඒක ඒ MCC ගිවිසුම මේ රටට උචිත නෑ. ඒත් එක්කම ඉස්සරහට එන කාරණය තමයි අර වරාය වෘත්තීය සමිති නැගෙනහිර ජැටියේ 51%නුත් තවත් කොටසක් වෙනත් දේශීය පෞද්ගලික සමාගමකට දෙන්න කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා කියලා මේ ඔබතුමාලගේ වර්තමාන රජය යටතේ චෝදනාවක් තියෙනවා. ඒක එහෙමද? මම ඉන්නේ කැබිනට් මණ්ඩලේ. මම ඔය එකකට ඇරෙන්න මම හැම කැබිනට් මණ්ඩල වාරයකටම සහභාගී වෙලා තියෙනවා. අපේ කැබිනට් මණ්ඩලයට එහෙම කැබිනට් පේපර් එකක් ආවේ නැහැ. කැබිනට් මණ්ඩලයට ආවේ නැහැ. සමහර වෙලාවට කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා මගදී ඒක හරවලා යවන්නේ.
හරෝල යවපු එකක් කවුරු හරි එළියට අරගෙන පෙන්වනවද මම දන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාව පිණිස එවැනි කැබිනට් පත්‍රිකාවක් ආවේ නැහැ. හොඳයි. එතකොට අමාත්‍ය මණ්ඩලයට ආව නම් විතරනේ මේක අපි කලබල වෙන්න ඕනේ. මගදීම හරෝල යවුවා නම් ඒ කියන්නේ එක්ක හරෝල යවන්න ඕනේ ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා. කැබිනට් එකට කලින් එතුමන්ලා දෙපළ එන පේපර්ස් ගැන සාකච්ඡා කරනවා. එතකොට ඒ හරෝල යවන්න ඕනේ ඒ දෙපළගෙන් කවුරු හරි. මම දන්නේ නැහැ විශේෂ බාර අමාත්‍යවරයා එහෙම කැබිනට් පේපර් එකක් ගෙනාවද කියලා. මොකද මම අර සාකච්ඡාවට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙන නිසා. හැබැයි කැබිනට් මණ්ඩලයට එහෙම එකක් ආවේ නැහැ. ආවේ නැහැ. දැන් හම්බන්තොට වරාය සම්බන්ධ ක්‍රියාවලිය ඒ වගේම දැන් මට සමාවෙන්න දැන් ඒකෙදි වුණත් දැන් මේ පහුගිය ආණ්ඩුව අටවපු බිම්බෝම්බනේ. ඔව්. MCC කියන්නේ පහුගිය ආණ්ඩුව අටවපු බිම්බෝම්බනේ. එතකොට නැගෙනහිර ජැටිය අන්තිම මොහොතේ අවබෝධතා කිව්සුමක් නෙවෙයි ඒක MOC එක. කෝපරේෂන් එග්‍රීමන්ට්. MOC. ඔව් MOC එකක්. එතකොට ඒ එග්‍රීමන්ට් එක ගියේ ඉන්දියානු ජපාන් හවුල් එකක්නේ. සහ ඒකේ හරි ලස්සන වැඩේ කියන්නේ ජපානයෙන් අපි ණය ගන්නවා. අපි ජපානයට ණය ගෙවනවා. ඒ හැදුවට පස්සේ ඒ දෙගොල්ලෝ ඒක පාවිච්චි කරලා ධනෙ උපයනවා. ඒ කියන්නේ මිලෝ රටක මිලෝ පාලකයෙක් එකග වෙන්න තිබි විදිහේ එකගතාවයක්. ඉතින් ඒ බිම්බෝම්බේ අටවලනේ ගියේ. ඒ බිම්බෝම්බේ අටවන වෙලාවේ ඒ මොහොතේදීම ඒක වළක්ව ගන්න අපිට පුළුවන්කම තිබුණා නම් තමයි වඩා යහපත්. දැන් බිම්බෝම්බෙන් අපි ගලවන්න ගන්න ඕන. හැබැයි බිම්බෝම්බේ ගලව ගන්න ඕනේ අතේ පත්තු කරගන්න නැති විදියට. සාමාන්‍යයෙන් විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ගිහිල්ලා ඕක ගලවන්න ගියොත් ඕක අතේ පත්තු වෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් givisum ඒ වගේම ওই නැගෙනහිර ජැටි සම්බන්ධ givisum ඒ වගේම ඒවා අපසු හරවනවාද ඒ වගේම අර ඇමරිකානු විරෝධය හා සමානවම චීනය සහ ඉන්දියාව සම්බන්ධයෙන් ඔබතුමාගේ විරෝධයක් තියෙනවද? මේ ලෝකේ ඇමරිකානු විරෝධය කියලා මම විශේෂ විරෝධයක් පවත්වගෙන යන කෙනෙක් නෙවෙයි. නමුත් මොන රටක් වුණත් අපේ රටේ ස්වෛරී භාවයට අපේ රටේ බහුමික අඛණ්ඩතාවයට අපේ ජාතික රාජ්‍ය දුර්වල කිරීමට නියමිත කොන්දේසි ඇතුළත් මැදිහත් වීම කරනවා නම් දේශපාලනික හෝ ආර්ථික මේ වශයෙන් හෝ ඒකට රටකෝක වුණත් රට රතු වුණත් රට වෙන පාටක් වුණත් ඒකට විරුද්ධ වෙනවා. ඒක විරුද්ධ වීම අනුල්ලංඝනීය අයිතියක්. ඒක අපේ දෙවුර මත තියෙන වගකීමක්. අපි එමතුමා මේ නැවතත් මැතිවරණය දින ආසන්න වෙමින් තිබෙන නිසා ඒ වෙත අවධානය යොමු කළොත් නිරන්තරයෙන්ම ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙනවා 3/2ක බලයක් ලබා ගන්නවා කියලා. මේක ප්‍රායෝගිකව ලබා ගැනීම හැකියාව තියෙනවද? මෙහෙමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද ජනාධිපති බලය පමණක් සමහර තැන් වලින් දුර්වල කරපු ජනාධිපති බලය පමණක් සහිතව මේ මාස කිහිපය මේ කොරෝනා වසංගතයනුත් මේ රට බේරගෙන පාලනය කරගෙන දැන් මට මතකයි කුඩුකාරයෝ කොරෝනා හැදිච්ච කට්ටියව දාන්න වෙනම හමුදාව සහිත රෝහලක් හැදුවා. කන්ද ආඩුවරි කරගෙන. පස්සේ ජීවම් එක හරි කවුරු හරි මට මතකයි වෘත්තීය සමිතියක් ඒකට විරෝධය පළ කරලා තිබ්බා. අවශ්‍ය උපකරණ නැහැ කියන කාරණා. අවශ්‍ය උපකරණ නැහැ සහ ඒක එහෙම රෝහලක් වෙනම පවත්වාගෙන යන්න ඕනේ නැහැ කියලා. හැබැයි දැන් ඔප්පු වුණා ඒ වගේ අයව වෙන විදියකට තමයි තියෙන්න ඕනේ කියලා. දැන් කෙනෙක් පැනලා ගිය නිසා. දැන් පැනලා ගියේ බිනියත් කොහොම හරි ඉක්මනින් හොයාගත්තා. දැන් මේ ඔක්කොම කරන්නේ මේ ජනාධිපති බලය පමණක් තියාගෙනනේ. එතකොට මද්ද්‍රව්‍ය මාෆියාව අද මර්ධනය කරනවා. පාතාලය මර්ධනය කරනවා. ප්‍රධාන හිරගෙවල් ඇතුලේ ඉඳන් සෙල්ලම් දාපුව අද කරන්න බැරි වෙලා තියෙනවා. හිරගෙවල් ඇතුලේ පාතාලයන්ට සත්කාර කරපු අයව අහු වෙනවා. නාකොටික් එක කුඩු ගෙනල්ලක් තියෙනවා, අල්ලලක් තියෙනවා, බෙදලක් තියෙනවා, විකුණලක් තියෙනවා. එතකොට ඒ නාකොටික් එක අද අහු වෙලා තියෙනවා. එතකොට මේවා වෙන්නේ මේ රටේ මද්ද්‍රව්‍ය නැති, නීති විරෝධී මේ මද්ද්‍රව්‍ය නැති, පාතාල කල්ලි නැති අනාගතයක් හදන්න. එතකොට තමයි අපේ සමාජයේ සුරක්ෂිත සමාජයක් වෙන්නේ. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන භූමිකාව සාර්ථකව ඉටු කරන්න නම් මහමැතිවරණයේදී පරිපූර්ණ ශක්තිමත් බලයක් එතුමාට ලබා දීම ඉතා වැදගත්. ඒ බලය අවභාවිතා වෙන්නේ නැහැ. ඒක ජේ.ආර්. කළා වගේ ඒ 3/2 බලය මේ මැතිවරණ සිටිය මකුලන්න පාවිච්චි වෙන්නේ නැහැ. ඒ 3/2 බලය උතුරයි දකුණයි ගිනි තියන්න පාවිච්චි වෙන්නේ නැහැ. ඒ 3/2 බලය යාපනයේ පුස්තකාලයේ පුච්චන්න භාවිතා වෙන්නේ නැහැ. ඒ 3/2 බලය සොත්තු උපාලිලට මේ සාම මිනිසුරු බලපත්‍ර දෙන්න භාවිතා වෙන්නේ නැහැ. ඒ 3/2 බලය අපි ඉල්ලන්නේ අපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවම වශයෙන් ඉදිරි දශකයේ මේ රට පාලනය කරනවා නම් ඒ දශකය මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන පරිවර්තනයක් කරන්න. ඒකට ඕන කරන දේශපාලන ස්ථාවර භාවය. දැන් බටහිර රටවල් උනත් අපිට වැඩි අතපොවන් ඉන්නේ ස්ථාවර භාවය පොඩ්ඩක් අඩු වුණාම. අපි ශක්තිමත් ස්ථාවර භාවයක ඉන්නවා නම් වෙන අතපොවන්න බලන් ඉන්න කෙනෙක් උනත් දෙවතාවක් හිතනවා.
රටේ නායකයාට මහජන පිළිගැනීම වැඩි නම් මහජන පිළිගැනීම හොඳ තත්ත්වයක තියෙනවා නම් දැන් පුටින් ජනාධිපතිතුමා දිනන ඉල්ලන හැම ඡන්දයකදීම කලින්ට වඩා වැඩියෙන් දිනනවා. එතකොට ඇමරිකාව පුටින්ට කැමති නැහැ. කැමති නැහැ කියලා කරන්න දෙයක්වත් නැහැ. ඒත් ඔය NGO දාලා එක එක විකාර කරනවා. හැබැයි ඒකට බලපෑම් කිරීමේ හැකියාව අඩුයි. ඉතින් ඒ නිසා මහමැතිවරණයේදී ජනාධිපතිවරණයටත් වඩා වැඩි උද්‍යෝගයකින්. මොකද මේ නායකයා පෙන්නලා තියෙනවා 69 ලක්ෂයක තීරණේ හරි කියලා. මේ කෙටි කාලය ඇතුළත. භාවිතාවෙන්. මේ කටින් නෙවෙයි භාවිතාවෙන්. ඉතින් ඒ නිසා ඒ නායකයාට ස්ථාවර ආණ්ඩුවක් තුනෙන් දෙක බලයක් සහිත ආණ්ඩුවක් හදලා දුන්නොත් ඒක ඓතිහාසිකව ඉතා වැදගත්. මොකද හේතුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රටේ මේ තියෙන අනවින ව්‍යවස්ථාමය අනවින පොඩි ව්‍යවස්ථා සංශෝධනයක්ද නව ව්‍යවස්ථාවක්ද? නව ව්‍යවස්ථාවක්. මේ සංශෝධන කියන්නේ දැන් මේකේ 60 උටාමාරක් කරලා 19ක් වෙලා තියෙනවානේ. මේක දැන් මේකේ තව එක එක ගැජට් ගලවන්න ගියොත් තව කොහෙන් තව මිස්ෆයර් වෙයිද කියන්න බෑ. 19 තමයි ලොකුම විකාරය. එතකොට දැන් අලුත් ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ රටවැසියාගේ බල ගැන්වෙන ව්‍යවස්ථාවක්. ඊළඟට මේ රටේ එක නීතියක් එක එක්කෙනාට එක එක නීති බෑ. එක නීතියක් යටතට මේ රට ගෙනීම. එක අධ්‍යාපන ක්‍රමයක්. එක එකනාට එක එක අධ්‍යාපන ආයතන බෑ. ඉතින් එහෙම ඒකාග්‍රතාවයක් ඇති වෙන්න ඕන. ඒ ඒකාග්‍රතාවය ඇති කරන්න සමාජ ඒකාග්‍රතාවය ඇති කරන්න දේශපාලනීය විනයක් හදන්න. දේශපාලනීය විනයක් ඕනනේ. පරණ දේශපාලනේ දැන් බලංගු නෑනේ. ඒක යාවත් කාලීන වෙන්න ඕන වෙනස් වෙන්න ඕන. ඒක කරන්න. මේ හැමදේම කරන්න ස්ථාවර බලයක් වැදගත්. ඉතින් බලය වැඩි වුණාම මොලේ අඩු වෙනවයි කියලා සාමාන්‍ය සූත්‍රයක් තියෙනවා. මේ හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සම්ප්‍රදායික දේශපාලන ගර්භාෂයෙන් උපත නොලැබූ කෙනෙක් නිසා මම විශ්වාස කරනවා ඒ බලයෙන් මොලේ අඩුවීමක් වෙන්නේ මොලෙන් කරන්න හිතන් ඉන්න වැඩ ටික කරන්න ඒ බලය උපකාරී වෙනවා මිසක් ඒකෙන් අගතියක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. හොඳයි එම්තුමා. අපි දකිනවා දෙමළ ජනතාව උදෙසා පක්ෂ බිහි වෙනවා. මුස්ලිම් ජනතාව ඉස්සරහට දාගෙන පක්ෂ බිහි කරනවා. වතු ජනතාව උදෙසා පක්ෂ බිහි වෙනවා. බෞද්ධ සිංහල ජනතාව උදෙසා පක්ෂ බිහි වෙනවා. මේ ආගම්වාදය වර්ගවාදය ඉස්සරහට දාගෙන දේශපාලනය කිරීම ඔබතුමා වරදක් විදිහට දකින්නේ නැද්ද? වරදක්. මගේ නම් යෝජනාව මේ ඉදිරි අනාව ව්‍යවස්ථාවකදී ඔය ආගම සහ ජාතිකත්වය කියන එක ඉදිරි නමින් තියාගත්තු සියලු දේශපාලන පක්ෂ වලට බැරි වෙන්න ඕන. එහෙම එන්න. ඒ වගේම ආගමික හා ජාතිකත්ව සංහිඳියාවට සමගියට බාධාකාරී වන මත දැක්වීම. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ ගැටුමකට තුඩු දෙන ඒවා බැරි කරන්න ඕන. ව්‍යවස්ථාවෙම බැරි කරන්න ඕන. සහ ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. මෙහෙමයි දැන් අපි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් මම දැක්ක අලුත් උපැන්න සහතිකයක් ගැසට් නිවේදනයක් ගැන රටේ කතා වෙනවා. මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තින්නේ 2019 මාර්තු මාස 14 වැනි දින කොළඹදී අජිත් පී පෙරේරා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය. මේක තමයි ගැසට් නිවේදනය. මේ අපේ ආණ්ඩුවේ ගැසට් නිවේදනයක් නෙවෙයි. මේක 2019 මාර්තු 14. 19 අගනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. ඒකේ කියනවා 2014 මේ මාස 29 දින අංක 1864 ඇලීරා 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද 2014 අංක 1 දරන ඉලෙක්ට්‍රොනික ගණිතු ජනගත රෙජිස්ටර් නියෝග. එම නියෝගවල උපලේඛනයේ සඳහන් ඈ ආකෘතිය වෙනුවට පහත් දැක්වෙන ආකෘතිය ආදේශ කිරීම මෙයින් සංශෝධනය කරනු ලැබේ. මේක තමයි ඈ ආකෘතිය. දැන් පරණ උපැන්න සහතිකයේ අම්මගේ තාත්තගේ ජාතිය මොකද්ද කියලා අහන්නේ. මේකේ අහනවා ඒ ඉපදිච්ච ළමයාගේ අම්මගේ තාත්තගේ මේ පියාගේ ජාතිකත්වය ජාතිය නෑ ජාතිකත්වය පියාගේ ජන වර්ගය ඊළඟට අම්මගෙත් අහනවා මවගේ ජාතිකත්වය සහ මවගේ ජන වර්ගය. දැන් මෙහෙම වෙනසක් කරන්න කියලා කවුද ඉල්ලුවේ? ලංකාවේ කවුරු හරි එහෙම පෝස්ටර් එකක් ගහලා තියෙනවා? කොහේ හරි පෙළපාලියක්වත් ඇවිල්ලා තියෙනවා? මේ කාගේ ඉල්ලින්ද? දැන් අපේ උපැන්න සහතිකයේ තියෙන්නේ මවගේ ජාතිය. එතකොට සිංහල, දෙමළ නම් දෙමළ. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ නම් දෙමළ. එහෙම නැත්නම් මුස්ලිම් නම් මුස්ලිම්. දැන් මේකේ ජාතිය නෑ, ජාතිකත්වය. ඊළඟට ජන වර්ගය. මේ තමයි අර නියෝ ලිබරලිසම් උවමනාවට කරන වැඩ. ඒ කියන්නේ මේ රටේ අපි පැහැදිලිව ඓතිහාසික ඇත්තක් තියෙනවානේ.
මේ රටේ ඉතිහාසයේ ගොඩනැගුවේ මූලික වශයෙන් සිංහල ජන සමාජයනේ. සුද්දා අවුරුදු 500ක් මේක අල්ලන් හිටියත් මේක ගිල ගන්න බැරි වුණේ සුද්දා එනකොට තිබුණ එක ආගමක් එක භාෂාවක්. ආගම බුද්ධාගම භාෂාව සිංහල. එතකොට ඒකාග්‍රතාවය වැඩි. ඊළඟට ශාසනයයි ගිහියයි අතර බැඳීම වැඩි. ඒ නිසා තමයි කිව්වේ අර කහකඩ හමුදාවක් ඉන්නවා මේ කහකඩ හමුදාව හැම එකටම ගමේ අගුරට අරකට මේකට යනවා මේක කඩන්න නැතුව මේක අල්ලන්න බෑ කියලා. එතකොට දැන් මේ ඒ අක්මුල් වල නැති සමාජයක් නේ හදන්නේ මේ අද ඊයේ ගැසට් එකක් වගේ තමයි දැන් රටේ කතා වෙන්නේ. හැබැයි මේක කරලා ඉවරයි. දැන් මේක වෙනස් කරන්නයි අපිට තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ ජාතිවාදී වෙන්න නෙවෙයි. හැබැයි මේ රටේ කෙනෙක් සිංහල නම් ඒක ජාතිය. එතකොට දැන් ජාති මන් දන්නේ මේක ජාතියක් එතකොට නැද්ද මෙතන? ජාතිකත්වයේ ජන වර්ගය යන්නේ. එතකොට ජාතිය කියලා එකක් නැද්ද? ඒක මොකද්ද? මේක අහන එක ජාතිවාදී වීමක්ද? ඒතර මේවා කරන්න කියලා මේ රටේ කවුද ඉල්ලුවේ? මොන UMP කාර්යයද ඉල්ලුවේ? මම නම් දන්න තරමින් UMP කාර්යයක්වත් ඉල්ලලා නැහැ. ඇයි මේවා කළේ එතකොට? කාගේ උමනාවටද? මේ තමයි අර සහජීවන න්‍යාය පත්‍රයගෙන බටහිර රටවල් වල දෙන තුරුම්පු. ඉතින් මම කියන්නේ අපි බය වෙන්න ඕනේ මේ කෙනෙක් සිංහල නම් සිංහල කියලා කියන්නේ. දෙමළ නම් දෙමළ කියලා කියන්නේ. ශ්‍රී ලාංකික දෙමළ වෙන්න පුළුවන්. මුස්ලිම් වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික. එතකොට ඒකට බය වෙන්න ඕනේ නැහැ. ඇයි ඒවා ලේඛන වලින් ඉවත් වෙන්නේ? ඒක ඇතුළේ තියෙන ඌමනාව මොකද්ද? මේවා ගැන මහජන සංවාදයක් ඇති කරාද නේ? හොර රහසෙම ගැසෙන් නිවේදන ගහලා. ඉතින් එතකොට අපිට පේනවා මම මේකයි කියන්නේ මෙතන තියෙනවා අපිව සංස්කෘතික වශයෙන් දැන් පහුගිය ආණ්ඩුව පෙර පාසලේ ඉඳන් 7 පන්තිය දක්වා එක්තරා ලිංගික අධ්‍යාපනයක් දෙන්න වැඩපිළිවෙල පටන් ගත්තනේ. අරලිගහ මන්දිරේ තමයි ඒකෙත් ප්‍රධාන කාර්යාලය තිබ්බේ. ඒක වතාවක් මට ඇත්තටම දැන් ඉන්න කාඩිනල්තුමන් මට එන්න කියලා ඒ සමහර ලිපි ලේඛන පෙන්නවා මේ ඇත්තටම ඒකෙන් කරන්නේ දරුවන් තුල සමලිංගිකත්වයට නැඹුරුතාවයක් ඇති කරනවා. කෙනෙක් කිසියම් හේතු මත එහෙම සමලිංගිකත්වයකට යනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මම කියන්නේ ඒක ප්‍රවර්ධනය කරන්න ඕනේ නැහනේ. මේ හොඳට ඉන්න දරුවන්ට. එතකොට දැන් ඒව පවා ආවා. මේ ඇවිල්ලා අර මං කියන්නේ රාජ්‍ය ඇතුළතින් දුබල කිරීමේ ව්‍යවස්ථාවෙන් දුබල කරන්න පුළුවන්, සංස්කෘතික මේ වශයෙන් දුබල කරන්න පුළුවන්, දේශපාලන මේ වශයෙන් දුබල කරන්න පුළුවන්, ආර්ථික මේ වශයෙන් දුබල කරන්න පුළුවන්. මේ සංස්කෘතික මේ වශයෙන් දුබල කිරීම. මේ උපැන්න සාහිත්‍ය කතා පිටිපස්සේ තියෙන ඒක. අමතක කරන්න එපා අපි මෙතෙක් රැකිලා ඉන්නේ මේ සංස්කෘතික මූලයේ හින්දා. ඒ මුල තදින් මේ පසට බැඳිලා තියෙනවා. හොඳයි. ඒ පසට තදින් බැඳුණු මුල ගැලෙව්වොත් මේ ගහ රඳන්නේ නැහැ. පොඩි හුලඟටත් වැටෙනවා. ලොකු හුලඟවල් වලටත් වැටුන්නේ නැහැ. අවුරුදු 500ක් යුරෝප ආක්‍රමණිකයා හිටියා ඒත් වැටුන්නේ නැහැ. ඇයි? මුල තදින් පොළොවට මේ උරාගෙන ඉන්නේ. ඒකට ගහන්නේ මේ. ඒ මුලට ගහන්නේ. ඉතින් මේ මුලට ගහන දේවල් දේශපාලනිකව අපි දකින්න ඕනේ ඒකේ තියෙන ගැඹුරු අනතුර ඒක අපි නවත්තන්න ඕනේ. ඔබතුමන්ලා ජනාධිපතිවරණයේදී අවසන් මිනිත්තු කිහිපය නිසා ජනාධිපතිවරණයේදී දුන්නු පොරොන්දු පත්‍රිකාවක් තිබුණා. ඔබතුමා එදා කරපු බොහොම උණුසුම් කතාවකුත් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. අපි මේ ටික දෙනවා, මේ ටික දෙනවා, මේ ටික දෙනවා කියලා. පොහොරත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඉස්සරහට මේ පොරොන්දු ටික ඉෂ්ට කරන්නේ? ඔබ තේරුම් ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරාට එතුමට තාම ආණ්ඩුවක් හදලා දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අපිට තිබුණේ බහුතර බලය නැහැ. අපි ගියා පහුගිය ආණ්ඩුව ණය සීමාව ඉක්මවල ණය අරන් තිබ්බා. පාර්ලිමේන්තුව අනුමත කරපු සීමාව දක්වා ණය අරන් තිබ්බා. එතකොට හිඟ බිල්පත් තිබ්බා. බිලියන ගානක, බිලියන 200 ගානක. ඒ කියන්නේ බෙහෙත් බිල් බෙහෙත් වලට ගෙවන්න, පොහොර වලට ගෙවන්න, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න. ඒ කියන්නේ බිලියන 200 ගානක. ඒ බිලියන 200 ගානක හිඟ බිල්පත් ගෙවුවොත් විතරයි ආයි මේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට එන්නේ. මොකද ඒවා නොගෙවන ප්‍රමාණයට ඒක පල්ලෙහා චෙක් රිටර්න් වෙන එක දක්වා බලපානවා. ඉතින් ඒක හින්දා ණය සීමාව ගැනීම ඉහළ දාගන්න යෝජනාවක් ගියා. ඒක අනුමත කළේ නැහැ. ඒතර ගෝඨාභය ජනාධිපතිතුමා මේ තනියෙන් ආණ්ඩුවක් කරන්නේ මේ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන ආණ්ඩුවක් නැතුව. මේක ඇත්තටම ගත්තොත් ජනාධිපති පාලනයක්. දැනට තියෙන. ආණ්ඩුවක් නැහැ. ඉතින් අපි ඔය කියන ඔක්කොම කරන්න අපි කරන්නේ ආණ්ඩුවක් හදාගෙන. ඔය කියන සමහර ඒවා කරන්න ණය ගැනීමේ සීමාව උඩ දා ගන්න වෙනවා. සමහර තියෙන නෛතික ප්‍රතිසංස්කරණ වෙනස් කර ගන්න වෙනවා. ඒවා ආණ්ඩුවක් හදා ගන්න ඕන. ආණ්ඩුව හදන්න දැන් 19 වෙනි සංශෝධනයේ නොතිබුණා නම් රටේ ජනාධිපති අලුතෙන් ආපු ගමන් ඊට පස්සේ සතියේනේ මහචන්දේ තියන්නේ. අවුරුද්දක ආයු කාලය ගිහිල්ලා නම් ඒ පාර්ලිමේන්තුවට විසිරවන්න පුළුවන්. මේගොල්ලෝ 19න් කරේ 4මාරක් යනකම් විසිරවන්න බැරි කරන්නේ.
එතකොට දිනලා ජනාධිපති තව මාස ගාණක් බලන් ඉන්න ඕන ඒ ජනාධිපතිගේ ජනවරමට ගැලපෙන ආණ්ඩුව හදාගන්න. විකෘතියක්. ජනවරම 69 ලක්ෂයක් ජනාධිපති කෙනෙක් පත් කරා. ඒ ජනාධිපති මාස 6ක් බලන් ඉන්න ඕන මේ එයාට ගැලපෙන ආණ්ඩුවක් හදාගන්න පාර්ලිමේන්තුවේ. ඉතින් එතනනේ විකෘතිය. එතකොට ඒ විකෘතිය නිසා මේ ඔය ඔක්කොම පොරොන්දු අපි මේ මහචන්දයක්කුත් නැතුව පාර්ලිමේන්තු බලයක් නැතුව ආණ්ඩුවකුත් නැතුව කරනවා කියපේවද? නෑ. ඔය ඔක්කොම කරන්නේ ඔක්කොම කරනවා. හිතනවටත් වඩා දේවල් කරනවා. ගෝඨාභය ජනාධිපතිතුමා ඡන්දෙට කලින් කිව්වේ නෑ මම ජනාධිපති මන්දිරයේ භාවිතාවට නොගනිමි කියලා. මම මගේ දැන් ඉන්න ගෙදරම ඉන්නවා කියලා. දැන් ජුබිලි කණුවේ තමන්ගේ ගෙදර ඉඳගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රයෝජනෙට අරගෙන වැඩ කරනවා. ඡන්දෙට කලින් කිව්වේ නෑ මම 2500ක මහා කාර්ය මණ්ඩලයේ 250ට අඩු කරනවා කියලා. හැබැයි ඒක කරලා තියෙනවා. ඒ නිසා පුරාජේරු කතා නෑ එතුමගේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ওই සෞභාග්‍ය දැක්මේ තියෙන දේවල් තමයි මම මේ වේගෙන් කියන්නේ. ඒක කරන්න එතුමා බැඳිලා ඉන්නවා. එතුමා හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ බහුතර බලය සහිත ආණ්ඩුවක් එතුමා සතුව පැවතීමත්. සෞභාග්‍ය දැක්මත් සංශෝධනයකට ලක් වේද COVID-19 නිසා? නෑ මං හිතන්නේ සෞභාග්‍ය දැක්ම COVID-19ත් එක්ක ඒ දැක්මේ තියෙන ප්‍රතිපත්ති COVID-19න් ඇති වෙලා තියෙන බලපෑම අතර ගැටුමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද මේ ප්‍රතිපත්ති එක්තරා ආකාරයකට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන රාජ්‍ය බලගන්වන ප්‍රතිපත්ති. ඉතින් COVID-19 විසිනුත් අපිට නැවත නැවතත් කියන්නේ දැන් රාජ්‍ය තව තව බලගන්ව ගන්න බැරි රාජ්‍ය දැන් කොරෝනා පාලනය කරගන්න බැරුව අසරණ වෙලා ඊළඟට ජාතික ආර්ථිකයේ ජාතික නිෂ්පාදනය කර්මාන්ත ඒවෙන් මීට වඩා බලගන්වන්න පුනරුදයක් ඇති කරන්න. මොකද නැවෙනකම් බලන් ඉන්න බෑ. රටවල් කවද අරිද කවද වහයිද එයාපෝට් කවද අරිද කවද වහයිද අපි කියන්න බෑ. රටින් එනකම් බලන් ඉන්න බෑ. ඒ නිසා මෙහි නිෂ්පාදනය පටන් ගන්න. ඉතින් ඒ ස්වභාව ධර්මය අපිට දෙන පණිවිඩයයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතය අතර ගැටුමක් නැහැ. මේ පණිවිඩයෙන් කරන්නේ මේ වැඩේ හරියට ඉක්මනින් කරන්න කියන. හොඳයි. මගේ අවසන් ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්න. ඔබතුමාගේ අර මෙවර මැතිවරණේ ඔබ කොළඹ අංකයකටපත් වුණා. පෙර මැතිවරණවලදීත් රටට පණ දෙන විමල් යනුවෙන් ඔබේ සටහන කැබිනට් ඇමතිකමට එහා ගියපු බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරියේ? මගේ එහෙම බලාපොරොත්තු මත මම තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. දෙයක් ලැබෙනවා නම් ලැබෙයි. ඔය බලයේ එක්තරා ඉලක්කයක් දිහා බලාගෙන එහෙම යන්න ගියාම ඇස් අන්ධ වෙනවා. ඊට පස්සේ පැත්ත හොයාගන්න බැරි වෙනවා. දැන් ඔය අපේ කඳවුරේ හිටියනේ ජාතික ඇඳුම ඇඳගත්තු ටිකක් උසෙක් කෙනෙක්. රනිල් වික්‍රමසිංහට දොන්ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර කියලා කිව්වා. එහෙම කියලා පහුගිය 2015 ජනාධිපති වෙනදී ඒ දොන්ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාරගේ පිලත් එක හිටගත්තා. දැන් කොළ කමිසකුත් ගහගෙන එතකොට මෙහෙදී හරි සිංහල බෞද්ධ නායකයා දැන් අර ඒකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තයේ ගිහිල්ලා හිටගත්තා. ඒ මොකද? ඒ මොකක් හරි උඩ තනතුරක් දිහා බලාගෙන මේ ගේම් දේශපාලනය. මගේ ගේම් දේශපාලනේ නෑ. තනතුරක් ලැබුණොත් ඕන තනතුරක් මං මේ රටට සාධාරණය වෙන්න ගත්තු තනතුරට සාධාරණය වෙන්න ඉටු කරන්න ශක්තිය මට තියෙනවා. හැබැයි තනතුරක් දිහා බලාගෙන ඒක ලබා ගැනීම කියලා හිතාගෙන කරන දේශපාලනයක් මගේ නෑ. හොඳයි. ඔබතුමා යම් දිනක ජාතික නිදහස් පෙරමුණ තනිව තරඟ කරාවිද? මං හිතන්නේ අපේ කඳවුරේ සමගිය ආරක්ෂා වෙයි. අපේ කඳවුරේ සමගිය රැකෙන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කඳවුරේ සමගිය බලගන්වන නායකයෙක්. මහින්ද අගමැතිතුමා වගේම. ඉතින් ඒ නිසා ඒ සමගියේ අපේ කඳවුරේ සමගිය රැකෙන තාක්කල් අපිට වෙනම ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි එහෙම වෙනම ඉල්ලීමක් ඕන වුණොත් ඕන වෙන්නේ අපේ මේ කඳවුර අපි හිතන දේශපාලන දැක්මට අනුව වෙන පාරක යනවා වගේ පේනවා. ඉතින් එහෙම තත්වයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම තත්වයක් ඇති වුණොත් ඒක ඒ වෙලාවට අහන්න. හොඳයි. වෙලාව 12:05යි. බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. බොහොම වෙහෙස මහන්සි වෙලා මේ දවස්වල මැතිවරණ ක්‍රියාවලියත් එක්ක ජාතික රූපවාහිනියට පැමිණීම වෙනුවෙන් අපි ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරි මැතිවරණයේදී. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. අද දවසේදී අපි විමල් විරවංශ අමාත්‍යතුමන් සමගින් සංවාදය යෙදුනේ. ලබන සතියේදීත් මහජන දිනය තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන්ම ඉදිරියේ අගෝස්තු 5 වෙනිදා ඔබේ මැතිවරණයේදී ප්‍රතිඵලය ඔබගේ කතිරය පාවිච්චි කරන්නට අවශ්‍ය දේශපාලන සම්බුද්ධිය ලබා දෙන්න. ලබන සතිය හැමෝම ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්.